හරි. right. පුතාලා so let's start our work. එහෙනම් වැඩ ටික ආරම්භ කරමු අපි. Yesterday we had our tute class. ඊයේ අපේ tute class එක අපි කරා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම මාතෘකාවක්. Today I am going to start a very important and a new topic. හරි. ඉතා වැදගත් අලුත් මාතෘකාවක් පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. කොහොමත් අපි දැන් මේ දවස් කිහිපයක් තිස්සේම සෙනසුරාදා දවසට සාකච්ඡා කරගෙන ආවේ we are discussing the writing part. O level exam එකේ එන අර ලියන්න එන ප්‍රශ්න ටිකට අදාළ දේවල් ටිකනේ සාකච්ඡා කර කියන්නේ මේ දවස් ටිකේම සෙනසුරාදාට ওই ටික තමයි සාකච්ඡා කරේ අපි. දැනට මතක ඇති මම කිව්වා O level exam එකේ මේ writing part එකට ලකුණු කීයක් ගන්න පුළුවන් කියලා. ලකුණු 35. මෙන්න මේ ලකුණු 35 ගන්න තමයි අපි මේ පුරුදු වෙන්නේ. හරි මේ ගන්න මේ දවස්වල. මට කියන්න writing part එකේ යටතේ O level exam එකේ මොනවද දෙන ප්‍රශ්න ටික? මොනවද අපිට ලියන්න එන්නේ? මොන වගේ දේවල් ටිකක් දෙන්නේ කියන්න? essay, letter, notice, note. right. letter writing එනවා. ඒ වගේම තමයි essay writing එනවා. ඒ වගේම තමයි මේ graph analysis එනවා. හරි graph analysis ඒ වගේම notes notes notices හරි ඒ වගේම short paragraph හරි ඔන්න ඔය වගේ ප්‍රශ්න වගයක් එනවා හරි ඔය වගේ ප්‍රශ්න වගයක් එනවා ඔය ටිකට තමයි ලකුණු 35ක් ගන්න පුළුවන් ඔය එක්සෑම් එකේ මේ දවස්වල අපි මහන්සි වෙන්නේ මෙන්න මේ ලකුණු 35 කොහොම හරි කොට දාගන්න ඒ අතරින් පුතාලත් එක්ක දැන්ටමත් සාකච්ඡා කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම letter writing කියන මාතෘකාව මම ඔයාලට කිව්වා there are two kinds of letters ලිපි වර්ග දෙකක් තියෙනවා formal letters informal letters හරි පැහැදිලිව සර් ඉගෙනුවා informal letter එක කොහොමද format එක වෙන්නේ informal letter කොහොමද ලියාගන්නේ ආරම්භයේ අවසානයේ සතුට ප්‍රකාශ කරන ආකාරය කනගාටුව ප්‍රකාශ කරන ආකාරය හරි ඔය වගේ ලස්සනට පැහැදිලි කරා ඒ වගේම formal letter එක format එක ගත්තා හරි ඒව කොහොමද ලියන්නේ කියලා අපි සාකච්ඡා කරා එතකොට example letters අපි කිහිපයක්ම ලිව්වා හරි ඔයාට තනියම ලියන්න කියලා ටීචර්ස් ආන්සර් එකක් මම දුන්නා. ඔය ආකාරයෙන් අපි letter writing part එක සාකච්ඡා කරා. හරි. ඒ වගේම පුතාලා මට කියන්නේ did we discuss how to write down notices in the class? මේ notices ලියන විදිය කතා කරාද? Yes, sir. Yes, sir. This topic is also completed, finished. We have discussed. හරි පහසුවෙන් සර් ඔයාට හරි ලේසියෙන් කියලා දුන්නා. හරි තේරුම් ගන්න හරි පහසු විදිහට notice එකක් ලියද්දි ලේසියව හතරක් තියෙනවා. ඊට පස්සේ වාක්‍ය හතරක් තියෙනවා ලියන්න. හරි? ඔන්න ඔය විදිහට අපි notices කීපයකුත් ලිව්වා. කෙලින්ම O level exam එකේම මීට පෙර past papers වල ආපුවම ලිව්වා. What about notes? Did I teach you how to write down notes? Notes කියලා දුන්නද? Yes, sir. Yes, sir. notes කියන මාතෘකාවත් අවසන් කරලා තියෙන්නේ එහෙනම්. හරි? notes කියන මාතෘකාවත් අවසන් කරලා තියෙන්නේ. right. ඒවත් හරි පැහැදිලිව කියලා දුන්න note එකක් කියන්නේ හරියම ලේසි ලියන්න. අර දීලා තියෙන ප්‍රශ්නෙම අර යෝ කියලා තියෙනවා එහෙම අයි කියලා වෙනස් කරලා දාලා ලියන්න තියෙන්නේ. කාරණා හතරයි තියෙන්නේ note එක. හරි date එක දැම්මා, salutation එක දැම්මා, body of the note ලිව්වා, ඊට පස්සේ writer's name එක ලිව්වා. හරි note එකක් කිව්වේ short informal letter එකක්. හරි පැහැදිලිව ওই ටික මම ගන්නලා තියෙනවා. ඒ වගේම මේ පුතාලට අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අද ඉඳලා today onwards I hope to discuss with you this topic. A very important question in your O level paper graph හරි මේකේ මාතෘකාව තමයි graphs and charts එකට තේන්නේ මේ graph analysis කියන එක හරි graphs and charts කියලා මාතෘකාවක් තියෙනවා අපිට ඉගෙන ගන්න writing part එක යටතේ මෙන්න මේ මාතෘකාවයි අද ඉඳන් සාකච්ඡා කරන්නේ පුතා අහුවොත් එහෙම සර් අපේ O level exam එකේ graph and charts එන්නේ මොන ප්‍රශ්නෙටද කියලා හරි මට කියන්න පුළුවන් ඔයාගේ O level exam එකේ 14 වෙනි ප්‍රශ්නේ තමයි graphs and charts in paper එකේ second paper එකේ 14 වෙනි ප්‍රශ්න graphs and charts හරි එහෙනම් අද අපි මේ graphs and charts කියන මාතෘකාව අලුතින්ම ආරම්භ කරනවා මම හිතන්නේ මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඇති අලුතෙන්ම සම්බන්ධ වෙන අය අලුතෙන්ම ඉන්න අයත් ඇති ක්ලාස් එකේ හරි ඉතින් මේ ඒ අයටත් අලුත් පාඩමක් වොන්න මුලින් ඉඳලා ඉගෙන ගන්න පුළුවන් හැමෝම හරියටම ඉගෙන ගමු පුතා right ලියා ගන්න අලුත් පිටුවකින් මේ grammar lesson එකක් නෙමෙයි writing part එක යටතේ එන කොටසක් ලියා ගන්න මාතෘකාව graphs and charts කියලා. හරි පැහැදිලිව සර් මුලින් ඉඳලා උගන්වනවා මෙතෙක් කල graph එකක්
හරියට ලියා ගන්න බැරි chart එකක් ලියා ගන්න බැරි කෙනෙක් හිටියා නම් මල්ෂාන්ත සර්ගෙන් ඔන්න අද ඉඳන් හරියටම ඔයා ඉගෙන ගන්න. Graphs and charts. Right. පුතාලා අර මුලින්ම කියන්න what do we mean by graphs and charts? මේ graphs charts කියන එකේ සිංහල තේරුම මොකක්ද? ඔව් පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ link එකක් දෙන්න මේ අද class එකට ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. සම්බන්ධලා ඉගෙන ගන්න කියන්නේ මේක වැදගත් පාඩම. හරි. graphs and charts කියලා කියන්නේ මොනවද? ප්‍රස්ථාන ලියා ගන්න මාතෘකා. සිංහල මීන් එකක් ලියන්න. අර letter writing notes notices එහෙම ලියපු පොතේමයි මේවත් ලියන්න ඕනේ. හරි. අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාලි අලුත් පොතක ලියා ගන්න. graphs and charts. ප්‍රස්ථාන කියන්නේ අපි graphs and charts කියලා කියන්නේ. right. ඒ වගේම O level exam එකේ 14 වෙනි ප්‍රශ්නය. හරි. right. පුතා දැන් ඔයා මේවා ඉගෙනගෙනත් ඇතිනේ. maths වලට උගන්වනවා. හරි. මේ ප්‍රස්ථාර වර්ග. රතුගම සර්ගේ ක්ලාස් යනවා නම් රතුගම සර් උගන්වලා ඇති මේ දේවල් හරි පැහැදිලිව ඔයාලට. හරි. ඉතින් මේ අපි දැන් ඉංග්‍රීසි වල මේ graphs and charts අරගෙන විස්තර කරන්න ඕනේ මේවා. හරි විස්තර කිරීම සම්බන්ධව තමයි ඉගෙන ගන්නෙ. මට පුතා නිකන් කියන්න ප්‍රස්ථාරයක් කියලා කියන්නේ ඇත්තට මොකක්ද? What is a graph or chart? අපි මුලින් ඉඳන් ඉගෙන ගන්න මේ. මට කියන්න මුලින්ම අපි ප්‍රස්ථාරයක් කියලා කියන්නේ මොකක්ද? මොකේද ප්‍රස්ථාරයක් කියන්නේ? ඔව් ප්‍රස්ථාරයක් කියලා කියන්නේ පුතේ මේ යම්කිසි දත්ත ප්‍රමාණයක් නිරූපණය කිරීම සඳහා යොදා ගන්න ක්‍රමවේදයක්. ඔයා නිකන් මතක් කරගන්නකෝ මේ ප්‍රස්ථාර තියෙන ඒවා. හරි. ඒ වගේ මොකක්ද ඇත්තටම කරන්නේ? යම්කිසි කරුණු ප්‍රමාණයක් නැත්නම් දත්ත ප්‍රමාණයක් ප්‍රකාශ කිරීම. නේ? දත්ත ප්‍රමාණ දත්ත මොනවා හරි දත්ත කියලා කියන මොනවා හරි කරුණු ප්‍රමාණයක් ප්‍රකාශ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. right. අපි මෙහෙම question එකක් ලියාගමු. graphs and charts කියලා ඔයා ලියාගත්තා. එතන යට ලියා ගන්න පළවෙනි question එක මෙන්න මෙහෙම. What is a graph or chart? ලියා ගන්න. මුලින් ඉඳලම ගන්නන්න ඕන නිසා හරියට මේ කියලා දෙනවා හැම දිනක්ම. අද 11 වසරටත් ඉගෙනනවා. දැම්මම ඔයාට උගන්වනවා 10 ඉන්න ඔයාට දැම්මම. What is a graph or chart? graph එකක් එහෙම නැත්නම් chart එකක් කියලා කියන්නේ මොකක්ද? ලියා ගන්න. What is a graph or chart? අද රතුගම සර් ඉගෙනනවා කියලා කෙනෙක් මේ දාලා තියෙන්නේ. අද ඉගෙනනවද රතුගම සර් මේවා? ඔව් සර්. ඔව් මේ සර්. පාඩම ඔව් සර්. graph එක රතුගම සර් ඉගෙනනවා. ඔව් සර්. ඒ මල්ෂාන්ත සර් උගන්වන්න ඕනේ නැද්ද? ආ? ඒ කාල ප්‍රශ්නේ ගණන් හරි. මම අහලා බලන්නකෝ මේ 10 වසර ළමයි සර් ඉගෙනනවා කියලා කියන ප්‍රස්ථාන මේ හරි මේවා ඉගෙනනවද කියලා අහලා බලනවා මං සර්ගෙන්. හරි. මට උගන්වන්න එනන් දෙයක් ඉතුරු කරලා නැතුව ඇති රතුගම සර් ඉගෙනනවා. හරි. What is a graph or chart? right. graph එකක් එහෙම නැත්නම් chart එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මේ ප්‍රශ්නේ කියවෙන්නේ. right. අපි ලියා ගන්නවා මේකට උත්තරේ ඉංග්‍රීසි වලින් මෙන්න මෙහෙම ලියා ගන්න. A visual indication of ලියා ගන්න මගෙත් එක්ක. A visual indication of data. right. A visual indication of data. මේ ප්‍රශ්නේ තේරුම තමයි ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද? ඉංග්‍රීසි වලින් සර් ලියලා තියෙනවා a visual indication of data. සිංහල මීනින් එක ලියා ගන්න. a visual indication of data කියලා කියන්නේ පින්තූරයකින් තත්ත්ව නිරූපණය කරන ක්‍රමයක්. යාගන් ප්‍රස්ථාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා හොත් කියන්න පුළුවන් පින්තූරයකින් දත්ත නිරූපණය කරන ක්‍රමයක්. right. A visual indication of data.
the Sinhala meaning of this sentence is පින්තූරයකින් දත්ත නිරූපණය කරන ක්‍රමයක්. හරි. එහෙනම් ඔයා දන්න ඕන graph එකක් එහෙම නැත්නම් chart එකක් කියන්නේ මොකක්ද කියලා. right. අපි ලියා ගන්නවා දෙවෙනි question එක. මේ මුල ඉඳලම උගන්වන්නේ O level exam එකේ 14 වෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ගන්න ප්‍රස්ථානයක් ලියන විදිහ. ලියා ගන්න the second question, what are the types of graphs and charts? Write down with me. මගෙත් එක්කම පුතාලා ලියා ගන්න දෙවෙනි question එක. What are the types of graphs and charts? මොකද්ද මේ second question එකකින් කියවෙන්නේ? What are the types of graphs and charts කියන්නේ? මොනවද වර්ග graphs and charts? ප්‍රස්ථාරවල තියෙන වර්ග මොනවද කියලා. විවිධ වර්ගයේ ප්‍රස්ථාර තියෙනවා. හරි? ඔයාලට මතක් වෙන්නේ නැති සමහරට. විවිධ වර්ගයේ ප්‍රස්ථාර තියෙනවා. අපි මුලින්ම ඒ types ටිකක් අඳුනා ගන්න ඕන. හරි? මම ඔයාලට කියන්නම් O level exam එකේ මොන graph එකද chart එකද පුතාට එන්නේ කියලා. හරි? නමුත් මේ තියෙන වර්ග ගැනත් අපිට අවබෝධයක් තියෙන්න එපේ. අපි මේ සම්පූර්ණ පාඩම හරියට ඉගෙන ගන්න ඕන. මට නිකන් කියන්න බලන්න ඔයාලා දන්න විදිහට, as you know, tell me what the types of graphs and charts are. මොනවද තියෙන graph charts? දන්න ඒවා කියලා. Yes. bar graph තියෙනවා. bar graph කියලා තියෙනවා. What else? When. Yes, when graph තියෙනවා. ඔව් වෙන chart වර්ග තියෙනවා. මොනවද chart වර්ග? bar chart. ඔව් ඒ bar chart කියලා කියන්න පුළුවන්. ඔව් අපි pie chart කියලා කියන වර්ගයක් තියෙනවා. අය තව graph එකක් තියෙනවා line graph කියලා තියෙනවා. තව chart වර්ගයක් තියෙනවා table chart කියලා. හරි? ඔය විදිහට graphs charts ගොඩාක් වර්ග තියෙනවා. හරි? ඉතින් ඔය කිහිපයක් කිව්වේ. අපි ඒ ටිකත් හඳුනාගමු. මෙන්න මෙහෙම graph එකක් තියෙනවා. මේ බලාගන්න. හරි ගොඩක් වර්ග තියෙනවා. සර් කිහිපයයි කියලා දෙන්නේ මෙතන. අපිට මේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මෙන්න මෙහෙම graph එකක් තියෙනවා. හරි? මේ බිඳුවෙන් පටන් ගන්නෙ. හරි? ඔහොම graph එකක් තියෙනවා. මේ වගේ graph එකකට අපි මොනවා කියලාද කියන්නේ? ඒකෙ මෙන්න මෙහෙම දත්ත නිරූපණය කරලා තියනවා වෙන්න පුළුවන්. හරි? ඔහොම දත්ත නිරූපණය. ඔව් මොකද්ද මේකට කියන්නේ අපි? bar graph. This kind of graph can be called as a bar graph. ලියන්න එපා බලන්න. මේ වගේ එකකට පුතේ අපි කියනවා bar graph එකක් කියලා. තවත් තියෙනවා මේ graph වගේක්. අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම graph එකක්. මම දන්නේ O level ඉගෙනගෙන තියෙනවද මේවා තියෙනවද දන්නේ නැහැ. හරි? මෙන්න මෙහෙම. ඔන්න ඔහොම තියෙන graph වර්ග තියෙන්නේ. මේ වගේ වට මොකක් කියලාද අපි කියන්නේ? ඔය වගේ එකකට අපිට කියන්න පුළුවන් line graph කියලා. හරි? line graph කියලා කියනවා. line graph කියලා කියනවා. හරි? ඒ වගේම තවත් chart වගේක් තියෙනවා. මෙන්න මෙහෙම chart එකක්. මේ වගේ chart එකකට මොකද්ද අපි කියන්නේ? ඔව් මේකකට අපිට කියන්න පුළුවන් pie chart කියලා. එහෙම නැත්නම් මේ වචනයෙන් ප්‍රොනවුන්ස් කරනවා p chart කියලා කියනවා. හරි? p chart කියලාත් මේකටම කියනවා. තව chart එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඔයා දැකලා ඇති. හරි මෙන්න මේ වගේ එක එක data ගොඩක් දත්ත මෙහෙම දාලා තියෙනවා. හරි මේ වගේ එකකට මොන chart එකක් කියලාද අපි කියන්නේ? Such a chart can be called as a table chart. Table chart. තව ඉතින් මේ තවත් charts graphs වර්ග තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි හතරක් ඇඳ. මේ හතර ඇති. එහෙනම් මෙන්න bar graph කියලා තියෙනවා.
ඒ වගේම තමයි line graph කියලා තියෙනවා. හරි. P chart කියලා තියෙනවා. ඒ වගේම table chart කියලා තියෙනවා. පුතේ bar graph කියන එකේ සිංහල තේරුම මොකද්ද? bar graph කියන්නේ මොනවද? තීර ප්‍රස්ථාර කියන්නේ. හරි. line graph කියලා කියන්නේ මොනවටද? රේඛා ප්‍රස්ථාර කියලා කියන්නේ. රේඛා ප්‍රස්ථාර. ඒ වගේම මේ pie chart කියලා කියන්නේ මොනවටද? වට ප්‍රස්ථාර. ප්‍රස්ථාර. වට ප්‍රස්ථාර. වගේම table chart කියලා කියන්නේ වගු ප්‍රස්ථාර. ඔව් වගු ප්‍රස්ථාර. මේ හැම එකකම දත්ත නිරූපණය කරනවා. හරි. එතකොට මේ හතර ඔයා පැහැදිලිව ඇඳගෙන ලියා ගන්න බලන්න නම් ටික. Write down the names of these graphs and charts. තව ගොඩක් ඒවා තියෙනවා. සර් මේ හතරයි මෙතන එන්නේ. ලියා ගන්න මේ ප්‍රශ්නේ යටින් ඔයා ප්‍රශ්නයක් ලියා ගත්තනේ. What are the types of graphs and charts කියලා? Write down. This can be called as a bar graph. Bar graph කියලා කියන්නේ තීරු ප්‍රස්ථාර. The second one is line graph. Line graph කියලා කියන්නේ රේඛා ප්‍රස්ථාර. ඊළඟ එක pie chart කියලා ගන්නවා. ඒක වට ප්‍රස්ථාර. අනිත් එක table chart වගු ප්‍රස්ථාර. ඇඳලම ලියා ගන්න. ඇඳලම ලියා ගන්න. මුළු පාඩමම හරියට ඉගෙන ගන්න ඕනේ නිසා. අලුතෙන්ම සම්බන්ධ වෙලා ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඔයාලා මොනවා හරි පොතක ලියා ගන්න. හරි. මොනවා හරි පොතක ලියා ගන්න පස්සේ ක්ලාස් එකෙන් පස්සේ මට මැසේජ් එකක් එවලා අහගන්න පොත් ටික මොනවද පන්තියට අවශ්‍ය මේවා කොහෙද ලියන්නේ? සර්. ඔව් කියන්න. සර් පිටුවසුවේ පොඩි පොතේ නේද ලියන්න ඕනේ? ඔව් පිටු 80 පොතේ තමයි ලියන්න ඕනේ. රයිටින් වලට වෙනම පොතක් ගන්න කිව්වනේ මම. letter writing, essay writing, notes, notices. මම දන්නේ පොඩි පොත දැන් ඉවර වෙන්නත් ළඟ යන්නේ හැබැයි. මේවා ඇඳලම ලියා ගන්න ඉක්මනින්. වර්ග ටික. පළවෙනි එක bar graph. දෙවෙනි එක line graph. තුන්වෙනි එක pie chart. ඊළඟ එක table chart. ලියලා ඉවරයි නම් ඇඳලා ඉවරයි නම් මට finish කියලා message එකක් දාන්න. Finish, sir. right. උදාලා නිකන් කල්පනා කරලා බලන්න අවුරුදු 10ක විතර පාස් පේපර්ස් ගත්තාම හරි අවුරුදු 10ක විතර පාස් පේපර්ස් ගත්තාම O level ඉංග්‍රීසි පේපර් එක ගත්තාම මේ වගේ වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ මොනවද? මේ charts graphs වලින් වැඩිපුරම ඉන්නේ මොනවා වගේද? මේකෙන් දෙකක් වැඩිපුරම ඇවිල්ලා තියෙනවා. මොනවද? ටීචර් එන්න මේ දෙක තමයි වැඩිපුරම එන්නේ. තව අර Venn diagram එහෙම එනවා. හරි? Venn diagram එකක් කියලා කියන්නේ අර මෙන්න මේ වගේ එකක් නේ. එහෙම තියෙන්නේ. හරි? ඕවන්නේ Venn diagrams කියලා කියන්නේ ඒවත් ඇවිල්ලා තියෙනවා. නමුත් වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 10ක විතර පාස් පේපර්ස් අරන් බලපුවාම bar graph කියන එක තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ වගේම bar graph, pie chart. මේ වර්ග දෙකම ඇවිල්ලා තියෙනවා. මේවා එහෙමනම් ඇවිල්ලා නැති තරම් මේකකුත් එන්න ඉතින් පුළුවන්. අපි බලමුකෝ. කොහොම ස්ටඩි කරන්න ඕනේ හැබැයි. හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ පැහැදිලිව. අපි letter writing පාඩම හරියට ඉගෙන ගත්තා. note එකක් notice එකක් ලියන විදිය හරියට ඉගෙන ගත්තා. notice එකත් කොහෙද homework ලියන්නත් දුන්නා වගේ මතකයක් තියෙනවා. හරි? ඒ වගේම මේ graph analysis පාඩමත් හරියට ඉගෙන ගන්න. හරි මේ ටික හරි නේද? Have you finished drawing and writing all these things? Yes sir. Right. Okay. Yes, sir. We can move on to the next one. හරි පුතාලා මේ අතරින් සර් තෝරගන්න ඔයත් එක්ක මුලින්ම සාකච්ඡා කරන්න bar graph කියන මාතෘකාව. ලියා ගන්න write down the main topic bar graph. ප්‍රධාන මාතෘකාවක් ලෙස ලියා ගන්න bar graph කියන්නේ.
ඔන්න හරියටම ඉගෙන ගමු ඈ. නියමෙටම කියලා දෙනවා. bar graph තීරු ප්‍රස්ථාර කොහොමද අපි තීරු ප්‍රස්ථාරයක් කොහොමද අපි ඇනලයිස් කරන්නේ? කෙනෙක් දාලා හොරනට හොඳටම වහිනවා කියලා. ඇත්තද කියන්නේ? නෑ සර්. ඔව් සර් මේ පැත්තට කළු කරගෙන ඉන්නේ. හරි. bar graph බලමු. දැස්සොත් කවුරු එහෙම පන්තිය සම්බන්ධ වෙන්න බැයි නම් මේ රෙකෝඩින් එක අහන්න ගෲප් එකට රෙකෝඩින් එක දානවනේ පුතා. හරි. එතකොට මේ දැන් අපි ඉගෙන ගන්න යන්නේ bar graph එකක් කොහොමද ඇනලයිස් කරන්නේ? ඒස් මේ O level exam එකේ 14 වෙනි ප්‍රශ්නේ දෙනවා මේ වගේ bar graph එකක්. හරි. bar graph එකක් දීලා ඔයාට කියනවා මේ bar graph එක ඇනලයිස් කරන්න, විශ්ලේෂණය කරන්න. එහෙම නැත්නම් description එකක් ලියන්න, විස්තරයක් ලියන්න කියලා. right. අපි bar graph දැන් ඉගෙන ගන්න යන්නේ මම කෙලින්ම ගන්නවා O level pass paper එක ආපු bar graph එකක්. ඒ ඇසුරින් අපි ඉගෙන ගමු කොහොමද මේක හරියට විශ්ලේෂණය කරන්න කියලා. right. පුතා ඔයා bar graph කියලා මාතෘකාව ලියාගෙන ලියා ගන්නකො මෙන්න මේ O level paper එක ආපු මේ ප්‍රශ්නේ මෙතන යටින් ලියා ගන්න මෙහෙම. The following bar graph shows පහස් සඳහන් තීරු ප්‍රස්ථාරයේ පෙන්눔 කරනවා the activities the leisure time activities කියලා තමයි. The leisure time activities of the children at ABC college. ABC පාසලේ ළමයින්ගේ leisure time activities තමයි bar graph එකෙන් දාලා තියෙන්නේ. Write a description. විස්තරයක් ලියන්න කියනවා. Write a description based on the information. Write a description based on the information. O level paper එකම ආපු එකක් අපි ගන්නවා ලියන්න. ලියාගන්න. The following bar graph shows the leisure time activities of the children at ABC college. Write a description based on the information. හරි නේද? question එක ලියාගත්තා නේද? ඉක්මනින් ලියාගන්න. Those who are writing, write down quickly. right. පුතාලා ලියාගෙන ඉවරයිද? finish? Yes, sir. Yes sir. හරි. එහෙනම් මෙන්න මේකේ මොකද්ද කියන්නේ? The following bar graph පහස් සඳහන් තීරු ප්‍රස්ථාරයෙන් shows පෙන්눔 කරනවා the leisure time activities විවේක කාලය තුල කරන ක්‍රියාකාරකම් of the children ළමයින්ගේ at ABC college ABC පාසලේ කියන එක. Write a description විස්තරයක් ලියන්න කියනවා based on the information. මේ තොරතුරු පදනම් කරගෙන විස්තරයක් ලියන්න කියනවා. right. මේට අදාළ bar graph එක මම ඔයාලට පෙන්නන්නම්. ඒක සර් අඳින්නේ නැහැ. මෙන්න මේකේ තියෙනවා මම ඒක ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නම් ඔයාලට. විනාඩියක් මට දෙන්න.
right පුතාලා පේනවද? Can you see the screen clearly? Yes, sir. right මෙන්න බා graph එක O level exam එක ඇවිල්ලා තියෙනවා. හරි. පුතා දැන් මේක ඇඳ ගන්න ඕනේ ඔතන යටින්. අපි ඕක ඇසුරෙන් තමයි ඕක ලියන විදිහ ඉගෙන ගන්න. ඕක ඇඳ ගනිද්දි මෙහෙමයි. මේ බලාගන්න චුට්ටක් අහගන්න. ඕකේ මේ සිරස්සක්ෂය තිරස්සක්ෂය හරි පැහැදිලි ඕක මේ දාලා තියෙන එකේ නෑනේ. ඒක නිසා ඔයා මේක ගන්න ඕනේ මෙන්න මෙහෙම. මෙන්න සිරස්සක්ෂයට ගන්න ඕනේ 16ක්. හරි? 2/2 ගන්න මේ බිඳුවෙන් පටන් අරගෙන 2 4 ඔය විදිහට 16ක් ගන්න. හරි? ඊට පස්සේ මේ පැත්තට තිරස්සක්ෂයට ගන්න ලයින්ස් කීයද ඔක්කොම? 6ක් නේ. 6ක් තියෙනවා. 6ක් ගන්න. ඒ විදිහට ඇඳ ගන්න. පැහැදිලිව ඇඳ ගන්න. and 2/2 ගන්න ඕනේ 2 4 6 8 10 12 14 16 කියලා. මේ පැත්තට 6ක් එනවා. watching TV, playing sports, using internet, playing computer games, reading books, swimming. මට ෆිනිෂ් කියලා මැසේජ් එකක් එවන්න මේක ඇඳගෙන ඉවර වුණාම. Yes, sir. right others draw this quickly. මට ඇඳ ගන්න මේක. Finish, sir. right මේකේ ප්‍රමාණයන් ටිකක් පැහැදිලිව සර් කියන්නම්. පළවෙනි එකේ තියෙන පුතා watching TV කියලා. එතන 14 වෙන්න ඕනේ. watching TV 14. ඊට පස්සේ playing sports කියලා තියෙනවා. ඒක 10. හරි? playing sports 10. using internet ඔයා ගන්න 3ක් විතර. 3. using internet 3. ඊට පස්සේ playing computer games ගන්න 5ක් වගේ. හරි? playing computer games 5. reading books 10. swimming 6. හරිනේ? watching TV 14. පස්සේ playing sports 10. using internet 3. playing computer games 5. reading books 10. swimming 6. right, is time enough? Have you all drawing this one? හැමෝම අදගත්තද? Yes, sir. time is enough. හරි, ඇඳ ගන්න බැරි වෙච්ච කෙනෙක් හරි ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ඔගේ ෆොටෝ එකක් හරි ගන්න ඉක්මනින්. පස්සේ නිදාසේ ඇඳ ගන්න.
right එකෙනෙක් අහලා තිනවා අදද මේ බාර් ග්‍රාෆ් කොටස පටන් ගත්තේ කියලා. ඔව් අද තමයි මේ පළවෙනි දවසේ. හරි. පුතා ඒ වගේම දැන් ඔයා මේ අඳගත්ත බාර් ග්‍රාෆ් එකේ මාක් කරගන්න ඕනේ. මේ සිරස් අක්ෂයෙන් මොකද්ද තියෙන්නේ? තිරස් අක්ෂයෙන් මොකද්ද තියෙන්නේ කියලා. සිරස් අක්ෂය මෙන්න මෙතන ඔයා ලියා ගන්න ඕකේ තියෙන්නේ number of students. number of students කියන එක. ළමයි ප්‍රමාණය තමයි ඔය දාලා තියෙන්නේ. ඒ පාසලේ ඉන්න ළමයි ප්‍රමාණය. එයාලා කැමති දේවල් තමයි මේ පැත්තේ තියෙන්නේ. හරි? මෙතන ගන්නවා number of students කියලා. ඔයා මේ තිරස් අක්ෂයට දාගන්න leisure time activities. විවේක වේලාවට කරන ක්‍රියාකාරකම්. leisure time activities. Right? Number of students, leisure time activities. බිඳුවෙන් තමයි ඔක් පටන් ගන්න ප්‍රස්තාරය මෙතන. හරි. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ටික. අපි දැන් මේ වගේ මේ බාර් ග්‍රාෆ් එකක් ගත්තාම පුතේ පොඩියට අදින්නම් කොස මේකේ දැනගත යුතු වචන වගේක් තියෙනවා. මේ පැත්තට මොන අක්ෂය කියලාද අපි කියන්නේ? සිංහලේ සිරස් අක්ෂයනේ. මේ පැත්තට තිරස් අක්ෂය. අපි අක්ෂ වලට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ? අක්ෂ වලට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔව් අක්ෂ වලට කියනවා axes කියලා. හරි? අක්ෂ වලට කියනවා axes කියලා. අක්ෂ කියන්නේ බහුවචනේ. හරි? එතකොට අක්ෂය කියන්නේ ඒක වචනේ මොකද්ද? axis කියලා කියන්නේ. axis කියලා. ඒ වචන දෙකත් ඔයා ඉගෙන ගන්න ඕනේ. මේ අක්ෂ වලට කියනවා පොදුවේ axes කියලා බහුවචනේ. අක්ෂය කියලා කියන්නේ axis කියලා කියනවා. ඒ වගේම මේ පැත්තට ගත්තාම සිරස් අක්ෂයනේ. සිරස් අක්ෂයට මොකද්ද කියන්නේ? සිරස් අක්ෂයට මොකද්ද කියන්නේ? ඔව් සිරස් අක්ෂයට අපි කියනවා vertical axis කියලා. සිරස් අක්ෂය. හරි? vertical axis කියලා කියනවා සිරස් අක්ෂය. එතකොට තිරස් අක්ෂයට මොකද්ද කියන්නේ මේ පැත්තට? horizontal. horizontal axis කියලා කියනවා. horizontal axis කියලා කියනවා. right? මේ තමයි තිරස් අක්ෂය. ඔයා මෙන්න මේ chart එකේම හරි කමක් නැහැ මේ ඇඳගත්ත graph එකේ හරි කමක් නැහැ. හරි? number of students කෙලින් එතන උඩින් දාගන්න vertical axis කියලා. තිරස් අක්ෂය කියලා. මේ විදියට vertical axis කියලා ලියා ගන්න. සිරස් අක්ෂයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ vertical axis. ඒ වගේම leisure time activities කියලා ලියා ගත්තන මේ පැත්තට අපි කියන්නේ horizontal axis. හරි. මේ පැත්ත vertical axis. ඒ වගේම ඔය ඔතනම කොහේ හරි ලියා ගන්න අක්ෂ කියන්නේ බහුවචනේ axes අක්ෂය කියන්නේ axis. ඒ වචන දෙකක් ඉගෙන ගන්න. axes කියනවා අක්ෂ, axis කියනවා අක්ෂය. right? හරිද? දැන් මේ ඔයා ඇඳගත්තේ O level paper එක ආපු graph එකක්. ඔක ඇනලයිස් කරන්න කියලායි කියන්නේ. description එක. ඔව්. සර් කීවෙනි අවුරුද්දද? මට පුතා අවුරුද්ද නම් මතක නැහැ. චුට්ටක් papers අරගෙන බලන්න වෙනවා. හරි? 2010ත් 20 අතර පොඩ්ඩක් check කරන්න බලන්න. හරි? පොඩ්ඩක් බලන්න. මට හරියට මතක නැහැ. හරි? right. අපි ගන්නවා දැන් මේක ලියන්න. හරි මෙන්න වැදගත්ම කොටස. ආපහු ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා දාන්න කියලා මෙන්න ඉක්මනින් මේක ඇඳගත්තේ නැති අය. ෆොටෝ එකක් හරි ගන්න. මම කරන්න. graphic ඉක්මනට ඇඳ ගන්න.
හරි. පුතා දැන් තමයි වැදගත්ම කොටස. හරි. ලියා ගන්න. ඔතන යටින් let's study. අපි ඉගෙන ගමු let's study how to describe a graph, a bar graph කියලා ලියා ගන්න. let's study කියලා කියන්නේ අපි ඉගෙන ගමු කියන්නේ අපි ඉගෙන ගමු කොහොමද තීරු ප්‍රස්ථානයක් ලියන්නේ. තීරු ප්‍රස්ථානයක් විස්තර කරන්න. ලියා ගන්න let's study how to describe a bar graph. තේරුම තමයි අපි ඉගෙන ගමු කොහොමද තීරු ප්‍රස්ථානයක් ලියන්නේ. හරි. මේක සමහරව හිතාගෙන ඉන්නවා අමාරු දෙයක් කියලා. බාර් ග්‍රාෆ් එකක් විස්තර කරන විදිය නෑ අමාරු නෑ. හරි පැහැදිලිව අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි පැහැදිලිව පුතේ සාකච්ඡා කරන්න පුළුවන්. සර් හරි සරලව කියලා දෙනවා. ආයෙ වගේම තමයි දැන් අද අපේ ක්ලාස් එකට අලුතෙන් කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්නවා නම් සහ දිගටම ඔයා අපේ පන්තියට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ WhatsApp group එකට ඇඩ් වෙන්න ඕනේ. විදුලි ඉංග්‍රීසි ක්ලාස් කියන එකට. පුතාගේ නමයි grade 10 කියලායි. සර්ගේ නම්බර එක මෙන්න මේක ඉක්මනින් ලියා ගන්න. අලුතෙන් සම්බන්ධ වෙච්ච අය මේ නම්බර එකට WhatsApp message එකක් එවන්න. නමයි grade 10 කියලායි මේ නම්බර එකට WhatsApp message එකක් එවන්න. හරි ඒ වගේම තමයි මම ඊයේ ක්ලාස් එකේ කිව්වා අපේ පන්තිර පරක් වෙලා සම්බන්ධ වෙච්ච අයට මේ ඉගෙන ගන්න බැරි වෙච්ච පාඩමක් තමයි මෙන්න මේ පාඩම. ටෙන්සස් පාඩම. මේක නොමිලේ සෙමිනාර්ස් වගේකින් කවර් කරලා දෙනවා කිව්වා. පුතා මට කියන්න ටෙන්සස් සෙමිනාර්ස් ටික පටන් ගන්නෙ කවද ඉඳලාද කිව්වේ? සඳුදා ඉඳලා. ඔව්. සැප්තැම්බර් 6 සඳුදා උදේ 6ට උදේ 6 ඉඳන් 8 විතර යකම් කරනවා. ඒ කියන්නේ මේ සඳුදා. හරි? day after tomorrow we are going to start. එත් නෙමෙයි අනිද්දා පටන් ගන්නවා ටෙන්සස් සම්මන්ත්‍රණ මාලාව. ඒක රෙකෝඩින් එක දානවද? ඔව් ඔව් උදේ රෙකෝඩින් එකත් ගෲප් එකටම දානවා. හරි රෙකෝඩින් එකත් ගෲප් එකටම දානවා. මේ වෙලාවට එන්න බැරි නම් රෙකෝඩින් එක අහන්න පුළුවන්. ඒ වගේම ටෙන්සස් වලට වෙනම ගෲප් එකක් හදලා තියෙනවා අපේ ටෙන්සස් කියලා. හරි අන්න ඒ ගෲප් එකෙත් තාම නැත්තම් ඔයා සර්ගේ මෙන්න මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. සර් මම 10 වසරේ ඉන්නේ මාව ටෙන්සස් ගෲප් එකට ඇඩ් කරන්න. ඒතර මම ඔයාලට ලින්ක් එක එවන්න. හරි ලින්ක් එක එවන්න. ඒ ලින්ක් එකෙන් ඇඩ් වෙන්න. හරි right එහෙනම් මේ විදිහට අපේ ටෙන්සස් පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් අලුතෙන් ආපු අයට. ඒ වගේම තමයි විදුල ආයතනයට ගිහිල්ලා මෙන්න මේ මාසේ ටියුට් එක සර් වෙන සම්දර තියනවාද? ඔව් හැම සඳම අපි මේක තියෙනවා. මෙන්න මේ මාසේ ටියුට් එක විදුල ආයතනයේ හැමදාම උදේ 8:00 ඉඳන් 4:00 විවෘත කරලා තියෙනවා. හරි ආයතනයට ගිහිල්ලා ටියුට් එක ගන්න. මේ ටියුට් එකෙන් සාකච්ඡා කරන්නේ ඔයාගේ 10 වසරේ 3 වෙනි වාර විභාගයට අදාළව එන්න පුළුවන් ප්‍රශ්න. හරි මම හෝම්වර්ක් එකකුත් දුන්නා. උදා ටියුට් එක අරගෙන මේ සිකුරාදා සාකච්ඡා කරනවා. හරි සිකුරාදාත් අපේ ටියුට් ක්ලාස් එක දිනවා හවස 4:00 5:00 මේ ගෲප් එකට අපේ ඇඩ් වුණාම ඒ විස්තර දානවනේ. ටියුට් එක අරගෙන ටියුට් එකේ ටෙස්ට් 1 එකයි 2 එකයි 4 එකයි homework කරන්න ඕනේ. මේ සිකුරාදා සාකච්ඡා කරනවා. හරි මේ සිකුරාදා සාකච්ඡා කරනවා. හරි මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් පන්තිය පිළිබඳව මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔව් පුතේ හොරණ පැත්තට වහිනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එහෙමද? නෑ සර්. ක්ලාස් ෆීස් එක කියනවා ක්ලාස් ෆීස් 1000යි. මාසෙකට එහෙමද? හරි පන්තියට සම්බන්ධ වෙන්න බැරි තත්වයක් තියෙනවා නම් පුතාලා මේ රෙකෝඩින් එක අහන්න. ක්ලාස් එකෙන් පස්සේ හවස් වෙලා සර් දැන් ආයෙත් මට ක්ලාස් එකක් තියෙනවා මේකෙන් පස්සේ මේ ඊට පස්සේ රෙකෝඩින් එක අහන්න. රෙකෝඩින් එක දාන්නම් ගෲප් එකට. හරි බුලත් සිංහල පැත්තට හොඳට වහිනවා කියලා දාලා තියෙනවා. හරි පුතාලා එමුත් රෙකෝඩින් එක අහන්න. රෙකෝඩින් එක අහන්න පස්සේ වහිනවා. මොකද්ද? බුලත් සිංහල පැත්තට වහිනවා සර්.
හරි. පුතේ එහෙනම් රෙකෝඩින් එක අහන්න හරි. අපි ක්ලාස් එක නවත්තන්න බැහැනේ. හරි රෙකෝඩින් එක අහන්න. එහෙනම් මෙන්න අපි දැන් වැදගත්ම කොටසට එනවා. හරි. This is the most important part of the lesson. Let's study how to describe a bar graph. අපි ඉගෙන ගමු කොහොමද bar graph එකක් විස්තර කරන්නේ කියලා. right. දැන් හොඳටම අහගන්න ඕනේ. හරි. හොඳටම අහගන්න ඕනේ. පුතා bar graph එකක් විස්තර කරද්දී සර් හරි ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් bar graph එකක් විස්තර කරන්න ගත්තාම අපි මේ bar graph එක විස්තර කරනවා අපි passage දෙකකින්. ඡේද දෙකකින් තමයි විස්තර කරන්නේ. passage 1 කියලා එකක් ගන්නවා. අනිත් ඡේදයේ passage 2. මෙන්න මේ passage 1 එක පළවෙනි ඡේදය තුල අපි වාක්‍ය තුනක් ලියනවා. We should write down 3 sentences. හරි? අපි වාක්‍ය තුනක් එක්කම ලියන්න ගමුකෝ මේ හරි. මෙන්න bar graph එකක් අපි විස්තර කරද්දී passages දෙකක් ගන්නවා. පළවෙනි passage එක තුල වාක්‍ය තුනක් අපි ලියනවා. වාක්‍ය තුනක් අපි ලියනවා. හරි? ලියන්න එපා බලා ගන්න. sentence 1 පළමු වාක්‍යය. ඊළඟ එක sentence 2 දෙවෙනි වාක්‍යය. and the other one is sentence 3 තුන්වෙනි වාක්‍යය. ඔන්න ඔය ආකාරයෙන් sentences තුනකට අපි වෙන් කරගන්න. පුතා හොඳට මතක තියාගන්න මේ graph එකක් analyze කරද්දී අපි ලියන පළවෙනි වාක්‍යය තමයි මෙන්න මේක. මේ සම්බන්ධ කාරණාවක් ලියන්න ඕනේ. මෙන්න මෙහෙම කියන්න. හරි? paraphrase the given question. මොකද ලියන්නේ පළවෙනි වාක්‍යයේ ලියන්න එපා අහගන්න. හදිසි වෙන්න එපා ලියන්න. වෙලාව දෙනවා. paraphrase the given question. ඒ කියලා කියන්නේ දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කරලා ලියන්න ඕනේ. හරි? paraphrase කියලා කියන්නේ සංස්කරණය කරනවා කියන අදහස. අර ඔයාට දුන්නානේ ඔයා ඔය bar graph එක ඇඳ ගන්න කලින් උඩින් දුන්නා නේද සර් ප්‍රශ්නයක්. The following bar graph shows කියලා. අන්න ඒ ප්‍රශ්නෙම චුට්ටක් edit කරලා. හරි edit කියන වචනේ දන්නවනේ. edit කරලා. ඒ කියන්නේ චුට්ටක් වෙනස් කරලා ලියන්න ඕනේ පළවෙනි වාක්‍යය ලෙස. හරි? ඒක ලියන්නේ මේ පින්තූරයෙන් පෙන්වුම් කරනවා කියලා අර දීලා තියෙන එකම ලියනවා. This bar graph shows. අන්න ඒකයි මේ ලියන්න කියන්නේ. එතකොට අපි bar graph එකක් විස්තර කරද්දී passages දෙකක් ගන්නවා. පළවෙනි passage එකේ ලියන්නේ පළවෙනි වාක්‍යයේ paraphrase the given question. හරි? අගන් දෙවෙනි එක තමයි අපි දෙවෙනි වාක්‍යයේ ලියන්න ඕනේ පළවෙනි ඡේදයේ දෙවෙනි වාක්‍යයේ introduce the access. ඒ කියලා කියන්නේ මොකක්ද? access කියලා කියන්නේ අක්ෂර introduce හඳුන්වා දෙන්න ඕනේ. අපි ලියන දෙවෙනි වාක්‍යය තමයි introduce the access අක්ෂර හඳුන්වා දීම. ඔයා ලියන්න ඕනේ පළවෙනි passage එකේ දෙවෙනි වාක්‍යය ලෙස සිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්නේ? තිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්නේ? පුතාට ඔය passage මේ bar graph එක බැලුවා නම් මම දීලා තියෙන ඔයා දන්නවා දැන්ටම සිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්නේ? number of students කියන එක. ඒ වගේම තිරස් අක්ෂයෙන් මොකද්ද පෙන්වුම් කරන්නේ? leisure time activities. ඔකට පොඩි වාක්‍යයක් එනවා. හරි අන්න ඒක අපි ලියනවා. තුන්වෙනි වාක්‍යය පළවෙනි passage එක තුල තියෙන තුන්වෙනි වාක්‍යය අපි ලියන්නේ මෙන්න මේක. introduce හඳුන්වා දෙනවා. introduce the items තියෙන දේවල්. introduce the items of the graph. මේ ප්‍රස්තාරේ දීලා තියෙන දේවල් ටික අපි හඳුන්වන්න ඕනේ. තුන්වෙනි වාක්‍යය. ඔයාට ඕන නම් මේ දීපු graph එකේ නම් ලියන්න පුළුවන්. The leisure time activities are watching TV, right, playing sports, using internet. අන්න ඒ වගේ ඒ ටික ලියන්න. පැහැදිලිද? මෙන්න අපි ප්‍රස්තාරයක් පැහැදිලි කරන විදිය ඉගෙන ගන්න. passages දෙකක් ගන්න කිව්වොත් පළවෙනි passage එකේ වාක්‍ය තුනක් ලියනවා. පුතාලා මතකයෙන් කියන්නේ මොකද්ද පළවෙනි වාක්‍ය තුල අපි ලියන්නේ? paraphrase the given question. දීලා තියෙන ප්‍රශ්නේම අපි චුට්ටක් සංස්කරණය කරලා ලියනවා පොඩ්ඩක් වෙනස් කරලා. This bar graph shows කියලා. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේ මොකද්ද ලියන්නේ? introduce the access
සිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ? තිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ? තුන්වෙනි වාක්‍යයේ මොකද්ද ලියන්නේ? introduce the items of the graph. graph එකේ දීලා තියෙන items ටික මොනවද? පැහැදිලිද? Can you understand? පැහැදිලිද කියලා මට කියන්න yes or no? yes sir yes sir පැහැදිලිව ලියා ගන්න. පැහැදිලිව ලියා ගන්න. passage 1 කියලා sentence 1, sentence 2, sentence 3. සිංහල තේරුම් ලියන්න ඉඩ තියාගන්න මේ කියලා දෙන්න. හරි පැහැදිලිව අපි ඉගෙන ගන්නවා හැම දෙයක්ම ඈ. notice එකක් ලියද්දි කියලා දුන්නා. ලේසි ඒවා 4යි වාක්‍ය 4යි ලියන්න තියෙන්නේ. හරි සරල ක්‍රම වලට සර් ඉගෙනුවා. ඔකේ මේකත් හරියටම උගන්වනවා. එළින්ම O level paper එකේ සම්පූර්ණ ලකුණු ගන්න 14 වෙනි ප්‍රශ්නේ. ලියාගන්න passage 1 කියලා දාලා sentence 1, sentence 2, sentence 3. Put a space, write down the Sinhala meaning if you want. පුතාට අවශ්‍ය නම් සිංහල තේරුම ලියාගෙන ඉඳ තියාගන්න. කියලා ලියාගන්න. අර වහිනවා කියපුවා තාමත් වහිනවත් දන්නේ නැහැ බුලත් සිංහල පැත්තට නේ. දැන් මෙහෙල ඉවරයිද? හරි. මේ ටිකේ සිංහල මීනින්ග්ස් ටිකක් සර් හරි පැහැදිලි ඔයාට කියන්නම්. පුතා හොඳට මතක තියාගන්න එහෙනම් බාර් graph එකක් ඇනලයිස් කරද්දී පළවෙනි මේ පැසේජස් දෙකක් ලියනවා. පළවෙනි පැසේජ් එක තුල වාක්‍ය තුනක් ලියනවා. වර්ණටත් වහිනවලු හෝමාගමනත් වහිනවා සර්. අපිට මොකද මේ වැස්ස මේ බාර් graph පැහැදිලි කරන්න දෙන්නෙම නැද්ද? මේ පාඩම මෙච්චර වටිනවද? මම දැන් උදේ 11 වසරටත් ඉගෙනුවා. සමහර ළමයි කිව්වා සර් ඇහෙන්නේ නැහැ වගේ අපිට බෝඩ් එක පැහැදිලි මදික මම පාඩම නවත්තලා දාන්න හැදුවේ. මොකද එච්චරට වටිනවා මේ හරියට පේන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් මේ පාඩම ඉගෙන ගන්න බෑනේ. O level exam එකේ 14 වෙනි ප්‍රශ්නේ. හරි? right. හරි එහෙනම් මේක ලියාගත්තන ඉංග්‍රීසි වලින්. පළවෙනි පැසේජ් එකේ ලියන වාක්‍ය තුනයි. පළවෙනි වාක්‍ය තමයි paraphrase the given question. සිංහල තේරුම ලියා ගන්න. දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කර ලිවීම. පළවෙනි එකේ තේරුම දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කර ලිවීම. දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කර ලිවීම. paraphrase the given question. ඒක සංස්කරණය කරනවා කියන්නේ හරිය චූටි කොටසක් අර මුලට යොදන්නයි තියෙන්නේ. ඒක සර් කියලා දෙනවා. දෙවෙනි sentence එක ඔයාලට ලියන්න තියෙන්නේ introduce the axis. axis කිව්වේ අක්ෂය, axis කිව්වේ අක්ෂර. අක්ෂර හඳුන්වා දෙන්න. දෙවෙනි වාක්‍යයේ අක්ෂ හඳුන්වා දෙන්න. තිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ? තිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ? අක්ෂ හඳුන්වා දීම. පර්පස් කියන්නේ මොකක්ද සර්? මොකද? පර්පස් මට ඇහෙන්නේ access ද? පළවෙනි එකේ තේරුම මොකක්ද සර්?
පළවෙනි එකේ තේරුම තමයි දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කර ලිවීම. ඒ කියලා කියන්නේ චුට්ටක් එඩිට් කරලා වෙනස් කරලා ලියන්න කියලා කියන්නේ. දෙවෙනි එක introduce the access අක්ෂර හඳුන්වා දෙන්න. සිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ? තිරස් අක්ෂයෙන් මොකද්ද කියවෙන්නේ? Third one, introduce the items of the graph. ප්‍රස්ථාරයේ තියෙන දේවල් හඳුන්වා දෙන්න. ප්‍රස්ථාරයේ තියෙන දේවල් හඳුන්වා දෙන්න. ප්‍රස්ථාරයේ තියෙන දේවල් හඳුන්වා දෙන්න. හරි නේද එහෙනම්? පළවෙනි පැසේජ් එකේ වාක්‍ය තුනයි. පළවෙනි එක ලියුව ප්‍රශ්නය සංස්කරණය කරලා, දෙවෙනි එක ලියුව අක්ෂර හඳුන්වා දුන්නා, තුන්වෙනි එක තියෙන දේවල් හඳුන්වා දෙනවා. හරි. පැහැදිලි? right. පුතාලා අපි දෙවෙනි පැසේජ් එකේ තියෙන දේවල් කතා කරන්න කලින් අපි මේ පළවෙනි පැසේජ් එකේ මේ කිව්ව වාක්‍ය තුන ලියන විදිහ බලමු. Let's study how to write down these three sentences. මේ ලියන්නේ කිව්ව වාක්‍ය තුන තියෙනවනේ. අපි ඒ තුන ලියන්නේ කොහොමද කියලා බලමු. හරි? ලියා ගන්න ඊට පස්සේ let's study කියන්නේ අපි ඉගෙන ගමු කියන්නේ. let's කියලා කියන්නේ අපි මෝ කියන අදහස. අපි මෝ කැමති ක්‍රියාවක් දාගන්න. let's කියලා කියන්නේ අපි මෝ. Let's study how to write down the first three sentences. පළමු වාක්‍යය තුල. The first three sentences. Let's study how to write down the first three sentences. මේකේ තේරුම තමයි පළමු වාක්‍ය තුන ලියන ආකාරය අපි ඉගෙන ගමු. පළමු වාක්‍ය තුන ලියන විදිය අපි ඉගෙන ගමු. right. පළවෙනි එකේ දුන්නේ first sentence එකේ මොකද ලියන්නේ කිව්වේ පළවෙනි sentence එකේ ලියන්න දීපු කාරණාව තමයි paraphrase the given question. දීපු ප්‍රශ්නය සංස්කරණය කරලා ලියන්න ඕන. පුතා පොඩ්ඩක් බලන්න මොකද සර් දීලා තියෙන ප්‍රශ්නය කියලා. ඔයත් ලියා ගන්න මේක. first sentence පළවෙනි වාක්‍ය paraphrase the given question. දීලා තියෙන ප්‍රශ්නය සංස්කරණය කරන්න ඕන. සර් දීපු ප්‍රශ්නය තමයි the following graph shows the activities of the children at ABC college. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඔක පොඩ්ඩක් සංස්කරණය කරන්න ඕන. එඩිට් කරන්න ඕන. හරි? ඔක එඩිට් කරන්නේ මුලට පොඩි කොටසක් දාලා. right. ඒක තමයි මේ වෙනස් කරන කොටස තමයි මෙන්න මේක. මේ ප්‍රස්ථාරයෙන් එහෙම නැත්නම් මේ තීරු ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරන්නේ. මට පුතාලා මතක් කරලා හරි කල්පනා කරලා හරි කියන්න. හරි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරන්න කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? Oh, This Graph shows. right, very good. අපි මේක කියන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. හරි? මම ඔයාලට එකක් කියලා දෙන්නම්. මෙහෙම ලියන්න පුළුවන් ඕන. This bar graph shows මේ තීරු ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරනවා. කියලා ලියන්න පුළුවන් ඔය ප්‍රශ්නේ දීලා තියෙන ඉතුරු ටික. This bar graph shows මොනවද මේක පෙන්නන්නේ? The leisure time activities of the children at ABC college. හරි? ප්‍රශ්නේ දෙන එක ලියන්න. මෙන්න සංස්කරණය කරා චූටි කොටස. This bar graph shows කියලා පටන් ගන්න පුළුවන්. තවත් මට කියන්නේ මේ ප්‍රස්ථාරයෙන් පෙන්වුම් කරන්න කියලා ලියන්න පුළුවන් තවත් ආකාරයක්. මේකම ලියන්න එපා. මේක තමයි ගොඩාක් ළමයි ලියන්නේ. පේපර් එක බලන කෙනාට ඔයා චුට්ටක් අනිත් අයගේ පේපර්ස් අතරින් ඔයාගේ පේපර් ටිකක් විශේෂ වෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියකට ලියුවොත්. හරි. ඒක කොහොමද අපි ගන්නේ?
according to this bar graph. ඒකත් ගන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. ඊට වඩා මේ පළවෙනි වාක්‍යෙට පුතා ලියන්න මේ ක්‍රමයටම ලියන මේ ස්ටයිල් එකටම ගන්න පුළුවන් තවත් වාක්‍ය තියෙනවා. මොනවද? bar graph represent very good. තව අපිට කියන්න පුළුවන් මෙහෙම. හරි? this bar graph හරි? හරි? this bar graph represent නෙමෙයි represents කියලා s එකකුත් එන්න ඕනේ. simple present tense වලට අනුව නිවැරදිව. එහෙම කියන්නත් පුළුවන්. නියෝජනය කරනවා කියන්නේ. මේ bar graph එකෙන් නියෝජනය කරන. එහෙමත් හරි. තව මොනවද තියෙන්නේ? මට එක්කෙනෙක් කියවලා තියෙනවා. this bar graph highlights කියලා. එහෙමත් හරි. තව පෙන්눔 කරනවා කියනම තවත් වචනයක් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේක. මෙහෙම කියන්නත් පුළුවන්. this bar graph depicts කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ පෙන්눔 කරනවා කියන්නේ. shows කියනකට වඩා මේ වචන ටිකක් ඇඩ්වාන්ස්. හරි? this bar graph depicts මේ තීරු ප්‍රස්තාරයෙන් පෙන්눔 කරනවා. එහෙම කියන්නත් පුළුවන්. තව මොනවද තියෙන වාක්‍ය? තව ඔයාට මොනවද ලියන්න පුළුවන්? හරි. තව ඕනනම් ලියන්න පුළුවන්. මේකට මිතින් තව දාලා the above bar graph depicts එහෙම නැත්නම් shows ඔය කැමතිද? ඉහත දීලා තියෙන bar graph එක කියන්නේ. the above කියන්නේ ඉහළින්. the above bar graph shows. ඔහොම පටන් ගන්නත් පුළුවන්. ඔහොම කියන්නත් පුළුවන්. කැමති ඔයාට ඕනේ වාක්‍යයක් මතක තියාගන්න. පළවෙනි වාක්‍යය ලියන්න. හරි මේ ටිකත් ලියාගන්න ඉක්මනට. මගෙත් එක්ක මගේ ලියාගත්ත නම් හොඳයි. හරි පළවෙනි සෙන්ටෙන්ස් එක ලියන්න පුළුවන් ආකාර ටික this bar graph shows කියලා පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාට this bar graph represents කියලා පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් this bar graph depicts කියලා පටන් ගන්න පුළුවන්. this දාන්න නැතුව the දාලා උනත් මේ ඕන එකක් කියන්න පුළුවන්. the bar graph කියන the above bar graph shows කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් එක ආකාරයක් කියන්නම්. the bar graph is about. Right? The bar graph is about. එහෙම ලියන්නත් පුළුවන්. The bar graph is about. ඔයාට කැමති එකක් සිලෙක්ට් කරගන්න. Whatever you like, you can write down as the first sentence. ඔයා කැමති ඕන එකක් පුතේ පළවෙනි වාක්‍යය ලෙස ලියන්න පුළුවන්. මේ ඔක්කොගෙම තේරුම මොකක්ද? අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ ප්‍රස්තාරයෙන් පෙන්눔 කරන්න. මේ තීරු ප්‍රස්තාරයෙන් පෙන්눔 කරන්න කියන අදහසයි ඈ. මේ තීරු ප්‍රස්තාරයෙන් පෙන්눔 කරන්න. මේ තීරු ප්‍රස්තාරයෙන් පෙන්눔 කරන්න කියන අදහස තමයි තියෙන්නේ. හරි. ඔයා මෙන්න මේ this bar graph depicts කියන එක යොදාගෙන මම අර දීපු question එකට අනුව කොහොමද එන්නේ කියලා කියන්නකෝ. අර දීපු question එකට අනුව කොහොමද එන්නේ කියලා ඔයා ඇඳගත්ත bar graph එකට අනුව කොහොමද ඔයා මේ තුන්වෙනි වාක්‍ය භාවිතා කරලා ලියන්නේ? මට කවුරුනි මයික් එක on කරලා කියන්න. This bar graph depicts the leisure time activities of the children at the AB. Alright, උදාට කියන්න පුළුවන් this bar graph depicts the leisure time activities of the children at ABC College. එහෙම නැත්නම් the bar graph is about the leisure time activities of the children at ABC College. ඔය විදිහට ගන්න.
හරි එක්කෙනෙක් අහලා තිනවා according to this bar graph කියලා ගන්නත් පුළුවන් නේද සර් කියලා. according to කියලා ගන්න පුළුවන්. ඒ according to කතාව මේ පළවෙනි වාක්‍යෙට ගන්න එපා. ඒක ලියන්න වෙන තැනක් එනවා. වෙන ලස්සන තැනක්. එතන අපි ලියමු. හරි. වචන ටික හරිනේ. වාක්‍ය ටික හරිනේ. පළවෙනි වාක්‍ය ලියන විදිහ. හරි. ප්‍රශ්නෙම්මයි ගන්නෙ ඈ. paraphrase the given question. හරි. හැබැයි මේ වචන හදිස්සියට විභාග ලියද්දි මාරු කරගන්න එහෙම නැහැ. මේ බා කියන වචනේ මාරුයි මේකේ අකුරු. මාරුවත් එම් වෙන වෙන වචන හැදෙනවා. හරි. හදිස්සියට සමහරව ඒවත් ලියනවා. අර පේපර් බලන මිනිස්සුන්ට බඩ හපාගෙන hina වෙන්න හිතනවා එතකොට. තේරුණාද? හරි. වචන එහෙම මාරු කරගන්නේ නැහැ මේ අකුරු BAR. හරි. ඔව් R මෙහෙට එනවා, ඒ හෙට යනවා. හරි. එහෙම මාරු වෙනවා සමහරුන්ගේ. මාරු කරගන්න එහෙම නැහැ. හරි. ඔන්න සර් කලින්ම කියලා තියෙන්නේ. නැත්නම් අර පේපර් බලන අයට hina ගිහිල්ලා බෑ. හරි. පළවෙනි වාක්‍ය පුතා ඔන්න ලියන්න ගන්නවද? පැහැදිලි. හරි සර්. පැහැදිලිව කියලා දුන්නා. right. ලියා ගන්න second sentence කියලා. second sentence කියලා ලියා ගන්න. දෙවෙනි වාක්‍යය. second sentence. හරි. පුතා second sentence එකේ මොකද්ද සර් ලියන්න කිව්වේ? මොනවද දෙවෙනි වාක්‍යය ලියන්න කිව්වේ? කියන්න මට. Introduce the access. Right. ලියාගමු second sentence කියලා. Introduce the access. මේ අක්ෂ හඳුන්වා දෙන්න කියනවානේ. දෙවෙනි වාක්‍යයේ අක්ෂ ටික හඳුන්වා දෙන්න ඕනේ. ඒකටත් වාක්‍යයක් තියෙනවා ලියන්න. ඒක කටපාඩම් කරලා තියාගන්න ඕනේ. Introduce the access. අක්ෂ හඳුන්වා දීම. right. මට කියන්න තිරස් අක්ෂයට මොකද්ද කියන්නේ? තිරස් අක්ෂයට මොකද්ද කියන්නේ? ඉක්මනින් මතක් වෙන්න ඕන. horizontal axis. horizontal axis. right. horizontal axis කියලා කියනවා. නේ? එතකොට අපි පුතා දෙවෙනි වාක්‍යය ලියනවා මෙන්න මේ ආකාරයෙන්. දෙවෙනි වාක්‍යය මෙහෙමයි ලියන්නේ. හරි? මගෙත් එක්කම ලියාගත්තත් කමක් නැහැ. The horizontal axis. හරි. The horizontal axis indicates පෙන්눔 කරනවා. මොකද්ද පෙන්눔 කරන්නේ කියලා ලියන්න ඕනේ ඊට පස්සේ. The horizontal axis indicates කියලා පෙන්눔 කරන දේ ලියලා while අතරතුරේ the vertical axis indicates කියලා කියන්නේ පෙන්눔 කරනවා. ඊට පස්සේ ඒකෙන් මොනවද පෙන්눔 කරන්න කියලා ලියන්න. ඔච්චරයි මේ වාක්‍ය කටපාඩමේ තියාගන්න. තව ලියන්න පුළුවන් ආකාර දෙනවා. නමුත් මේක හොඳයි. The horizontal axis indicates while the vertical axis indicates. The Sinhala meaning of this sentence is Sinhala තේරුම තමයි මේකේ. තිරස් අක්ෂයෙන් පෙන්눔 කරන්නේ කියලා එක ලියුවා. අතරතුරේ කියන while කියන්නේ ගන්නේ අතරතුරේ සිරස් අක්ෂයෙන් පෙන්눔 කරනවා. සිරස් අක්ෂයෙන් පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන දේ ලියන්න. මෙන්න ඔය වාක්‍ය කටපාඩමේ තියෙන්න ඕනේ. The horizontal axis indicates what? මොකද්ද කියලා ලියන්න. While the vertical axis indicates. මේ සකුරේම හරියට එන්න ඕනේ. Indicates කියලා. හරියට ලියන්න ඕනේ. The Sinhala meaning of this sentence is තිරස් අක්ෂයෙන් පෙන්눔 කරන්නේ. මොකද්ද කියලා ලියුවා? අතරතුරේ සිරස් අක්ෂයෙන් පෙන්눔 කරනවා. මොකද්ද කියලා ලියන්න. උදාලා සර් දීපු ක්වෙස්චන් එකට අනුව පාස් පේපර් එකකින් දීපු ක්වෙස්චන් එකට අනුව මේ හිස්තැන් දෙකට එන උත්තර දෙක හිතා ගන්න. මම වෙලාව දෙන්නම් ඔයාට කියන්න.
මේ ස්තැන් දෙකට මොකක්ද ඔයා කියන්නේ හිතන්න කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. Just think how to write down these two blanks. හරි. උදේ කියන්න කොහොමද එතකොට මේක එන්න ඕනේ බලන්න මම දීපු question එකට අනුව even question how should you write down the sentence correctly? The horizontal axis The horizontal axis indicate leisure time activity. right. තිරස් අක්ෂයෙන් පෙන්눔 කරනවා the horizontal axis indicates the leisure time activities. The leisure time activities of the children at ABC college කියලා ඒ ඔක්කොම ලියුවත් කමක් නැහැ. එච්චරම ඕනේ. The horizontal axis indicates the leisure time activities while the vertical axis indicates සිරස් අක්ෂයෙන් පෙන්눔 කරන්නේ මොකද්ද? The vertical axis indicates Number of students. students, right? The number of students. එහෙනම් ඔයාට ඒ ආකාරයෙන් ගන්න පුළුවන් ඒ access කොහොමද එන්නේ කියලා. දෙවෙනි වාක්‍යයත් හරි නේද එහෙනම්? තේරුණාද ලියන විදිය? Could you understand how to write down the second sentence correctly? උදාලා හැමෝටම පැහැදිලිද? Yes, sir. Right, good. අපි එනවා තුන්වෙනි වාක්‍යය ලියන්න. We are coming to the third sentence. ලියාගන්න third sentence කියලා. තුන්වෙනි වාක්‍යය. හරි. third sentence. මට කියන්න first sentence එකේ paraphrase the question. ප්‍රශ්නය සංස්කරණය කරලා ලියුවා. In the second sentence we have written introducing the axis. හරි අක්ෂ හඳුන්වා දුන්නා. තුන්වෙනි එකේ මොකද සර් කිව්වේ? තුන්වෙනි එක මොකද කරන්න කිව්වේ? Introduce the items of the graph. Introduce the item of the graph. ලියාගන්න introduce the items of the graph. ප්‍රස්ථාරයේ තියෙන මේ දේවල් ටික හඳුන්වා දෙන්න ඕන. Introduce the items of the graph. ප්‍රස්ථාරයේ දේවල් හඳුන්වා දෙන්න. Introduce the items of the graph. මේක හරිම ලේසි වාක්‍යයක් හරි. The third sentence you can write down very easily. හරිම ලේසියෙන් ලියන්න පුළුවන්. මේකේ තියෙන දේවල් ටික මොනවද ලියන්නේ? තියෙන දේවල් කියන්නේ අර මේ horizontal axis එකේ තියෙන දේවල් ටික. තිරස් අක්ෂයේ තියෙන දේවල්. කොහොමද මේ වාක්‍ය පටන් ගන්නව ඇත්තේ? හරි. The third sentence can be started the leisure time activities are කියලා පටන් ගන්න පුළුවන්. මම ඒක අර question එකේ තියෙන එක විදිහටම ගන්නම්. ඒක ඔයා ප්‍රශ්නය අනුව වෙනස් කරගන්න පුතා. ඔයාට දෙන graph එක අනුව මේකේ දීලා තියෙන leisure time activities නේ. ඒ නිසා සර් ඒකම ලියනවා මෙතන තුන්වෙනි වාක්‍යයේ the leisure time activities are කියලා. The leisure time activities are කියලා. You can write down what you can see in the horizontal axis. තිරස් අක්ෂයේ පේන්න තියෙන දේවල් ටික ඔයාලා ලියන්න. The leisure time activities are. වෙන ප්‍රශ්නයක තිබ්බනම් මොනවා හරි ළමයි සෙල්ලම් කරන්න කැමති ක්‍රීඩා සම්බන්ධව ඔයාලා ලියන්න පුළුවන් the games are. හරි the games are. පාට වර්ග ගැන තිබ්බොත් එහෙම the colors are. ඔය විදිහට ගන්න පුළුවන්. මෙතන නම් the leisure time activities are. මොකද පුතා? මට ඇහෙන්නේ අනේ කියන දේ. කියන්න. right මේකේ තේරුම තමයි අපිට ගන්න වෙන්නේ the leisure time activities ආ කියලා කියන්නේ මොකද්ද? මේ විවේක වේලාවට කරන ක්‍රියාකාරකම්. හරි? විවේක වේලාවට කරන ක්‍රියාකාරකම්. right පුතාලා මට අර දීපු bar graph එකට අනුව I have given you a bar graph which I have taken from past paper, right? ඒ past paper එකකින් ගත්ත bar graph එකට අනුව මේකේ මේ ඉතුරු වාක්‍ය ටික මේක fill කරන්න බලන්න. ඒක මට කියන්න. මට මේක කියන්න කොහොමද එන්නේ?
the leisure time activities are graph එක දිහා බලලා කියන මොනවද? Watching TV, playing sports, using internet, playing computer games, reading books and swimming. all right ඔයාට ලියන්න පුළුවන් එහෙනම් activities are watching TV, playing sports. ඔකට සත්‍යස් දාලා මොකද්ද මේක ලියන්න පුළුවන් ඔකට සත්‍යස් දාන වේද මට ඇහෙන්නේ නැහැ පුතා කියන එක මොකක්ද දාන්න පුළුවන්ද කියලා අහන්නේ සත්‍යස් දාන්න බලන්ද right පුළුවන් the leisure time activities are such as කියලා දාන්නත් පුළුවන් යනාදී වශයෙන් කියන්නේ එහෙමත් හරි එහෙම නැත්නම් the leisure time activities are watching TV playing sports using internet playing computer games reading books and swimming අර අවසානම එක ලියන්න කලින් and කියන වචනේ දාලා swimming කියලා ලියන්න පුළුවන් හරි අවසානම leisure time activity එකට කලින් and දාන්න අනිත් ඒවා වෙන් කරන්න ඕන නිසා you can use commas භාවිතා කරලා වෙන් කරන්න. හරි නේද? එහෙනම් ඔන්න you have learned how to write down the passage one correctly. පුතා ඉගෙන ගත්තා අපි graph එකක් analyze කරද්දී විශේෂයෙන්ම bar graph එකක් analyze කරද්දී පළවෙනි වාක්‍ය තුන ලියන විදිහ. පැහැදිලිද කියන්නේ? Could you understand all these things what I have taught you up to now? මේ දක්වා ගන්න දේවල් ටික පැහැදිලිද? හැමෝටම any problems you have? වෙන ගැටලු මොනවා හරි තියෙද? No, sir. හරි. සර් ටෙන්සස් සෙමිනාර් එක හැම සඳුදාම තියනවාද? පුතා ඔව් ටෙන්සස් සෙමිනාර් එක සඳට විතරක් නෙමෙයි තවත් අමතර දවස් ටික දානවා. එක දිගට දාගෙන උගන්නගෙන යනවා හරි. ඒක එනේ මට දැන් A level classes එහෙමත් තියෙනවානේ. ඒ අතරින් මේ ඔයාලට උදව්වක් වශයෙන් තමයි මම මේ ටෙන්සස් සෙමිනාර් කරන්නේ. හරි ටෙන්සස් සෙමිනාර්ස් ටික උදව්වක් වශයෙන් කරන්නේ. සඳ විතරක් නෙමෙයි. සඳ අපි කතා කරගෙන තව දවසක් දානවා. හරි ඒ ටෙන්සස් පාඩම ඉගෙන ගන්න අවශ්‍යයි හැමෝම මගේ නම්බර් එක මම දුන්නා. මට WhatsApp message එකක් තියවලා link එක නැත්තම් ඒ group එකේ හරි group එකට add වෙන්න ඕනේ ටෙන්සස් grade 10 කියලා group එකක් හදලා තියෙනවා. ඒ group එකේ නැත්තම් මට අනිවාර්යෙන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඉල්ල ගන්න. හරි ඒ group එකට add වෙන්න. හරි ඊට පස්සේ ඒ group එකට මම දානවා. සර් third sentence එකට සිරස්අක්ෂයක විස්තර කරන්න ඕනේද? සිරස්අක්ෂයද? ඕනේ නැහැ පුතා. සිරස්අක්ෂය ඕනේ නැහැ. සිරස්අක්ෂය ගැන අපි කියලා තියෙනවා. ඊට උඩ වාක්‍යය කියලා තියෙනවා number of students කියලා. මතකයි නේද? සර් ඉරිදා පන්තිය තියනද? දැන් මෙහෙමයි. හෙට උදේ ක්ලාස් එක නම් කරන්නේ නැහැ ඔයාලට. හරි? හෙට උදේ සර් නිදා ගන්නවා එහෙම නෙමෙයි පාන්දර 8ට 11 වසර ළමයින්ට හෙට උදේට දැම්ම ක්ලාස් එක. මං කියෝනේ මේ දවස්වල චුට්ටක් 11 වසර ළමයින්ට වැඩිපුර උගන්වනවා කියලා. හරි? පුතාලට හෙට උදේ ක්ලාස් එක නැහැ. හරි? සෙමිනාර්ස් ටික කරනවානේ. නිසා මේ දවස්වල අපි සෙන්සුරාදා ක්ලාස් එකයි සෙමිනාර්ස් ටිකයි ඔහොම කරගෙන යමු. හරි? කරගෙන යමු. මේ හෙට උදේ ක්ලාස් එක මම 11 වසරේ ළමයි ටිකට කරනවා. හරි? 11 වසරේ ගිහපුවම අපේ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඔයාටත් එහෙම තමයි. හරි? ඔයා තාම 10 වසරේනේ. තව මාස කිහිපයකින් 11 වසරේ වැඩ දෙසැම්බර් වල පටන් ගන්නවා. ඒතර මගේ මූලිකම පන්තිය වෙන්නේ 11 වසරේ පන්තිය. හරි? ඔයාලට තමයි මූලිකත්වය දාන්නේ. වැඩිපුරම අමතර පන්ති ප්‍රමාණයක් දාලා හරි? වැඩිපුරම උගන්වන්නේ ඔයාලට. මේ මයින් අහන්නේ ඇත්තටම අවංකවම කැමතියි ඔයාලා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. සර් දවස් 3ක් නෙමෙයි 4ක් කරක් සමහරව බලාගෙන ඉන්නවා ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි? ඒකයි මගෙන් හැමදාම ආනේ සර් ඉරිදාට තියෙනවද කොහොමද කියලා. හරි? මම දන්නවා පුතාලට උනන්දුවක් තියෙනවා ඉගෙන ගන්න. හරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමතියි. නමුත් අර අනිත් තියෙන පන්තිත් එක්ක බැලන්ස් කරන්න එපයි ක්ලාසස් ඔක්කොම ටික. A level classes ටිකක් සර්ට තියෙනවා. හරි? ඒ වගේම 11 වසර ළමයි ටික දැන් ඉස්කෝලේ උගන්වන්නෙත් නැති නිසා එක්සෑම් එකක් ලඟ වෙනවා. නිසා යාළුවා චුට්ටක් මූලිකත්වයේ දීලා වැඩ ටිකක් වැඩිපුර කරනවා. හරි? ඔයාගේ ක්ලාස් එකේ මම සෙන්සුරාදා දවස් වෙනස් කරන්නේ නැහැ කිසිම දවසක. ඒක මේ වෙලාව මේ අරගන්න මේ 10:00 12:00 ටයිම් එකේ අනිවාර්යයෙන්ම ක්ලාස් එක තියෙනවා. හරි? ඒක වෙනස් කරන්නේ නැහැ. අරව අමතර පන්ති ටික. ඒ වගේම සිකුරාදා ටියුට් ක්ලාස් එක තියෙනවා. හවස 4:00 5:00 ඒකටත් හැමෝම එන්න ඕනේ. ඒ වගේම ආයතනයට ගිහිල්ලා ඊළඟ සිකුරාදාට කලින් මේ ටියුට් එක ගන්න. ඒකේ ටෙස්ට් 5 වෙනකම් කරන්න. third term test එකේ වැඩි ලකුණු ගන්න තියෙන්නේ. prepositions දාලා තියෙනවා. හරි? prepositions වලින් ප්‍රශ්න වගේක් තියෙනවා. picture description එකක් තියෙනවා.
poem එකක් තියෙනවා. හරි? ඔය දේවල් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම ඒකේ අවසාන ප්‍රශ්න තියෙනවා graph analysis එක. හරි? graph එකක් analyze කරන විදිය. හරි? ඉතින් මේ සියල්ල අපි ටියුට් ක්ලාස් එකේ ප්‍රශ්න විදියට කරගෙන යනවා. මේ තියරි වශයෙන් ඉගෙන ගන්න ඒවා ටියුට් ක්ලාස් එකේ ප්‍රශ්න වශයෙන් සාකච්ඡා කරනවා. ඒකයි මම සිකුරාදා දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කියන්නේ. සමහරව එන්නේ නැහැ ටියුට් ක්ලාස් එකට. මම ඒකට වැඩිපුර සල්ලි ගන්නේ නැහැනේ. ක්ලාස් ෆීස් රුපියල් 1000ක් ගෙවන ඔය හැම පන්තියකටම එන්න පුළුවන් ඒකේ. හරි? ඒක නිසා මේ ටියුට් ක්ලාස් එකේ සම්පූර්ණයෙන්ම එක්සෑම් එකට තමයි ප්‍රැක්ටිස් කරන්නේ. හරි? ප්‍රශ්න වලට විතරයි උත්තර ලියන්නේ. මෙහෙම තියරි උගන්වන්නේ නැහැ. මේවා රිවිෂන් එකක් වශයෙන් මතක් කරනවා හැබැයි. හරි? පේපර් ක්ලාස් එකේ මතක් කරනවා. සමහරවිට ඒකට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න අපි ඉගෙන ගන්නවා. 11 වසරට ගියපුවාම කරන්නේ 2015 ඉඳලා 2021 වෙනකම්. හරි ඔයා 11 වසරේ ගිහින් ඊළඟ අවුරුද්ද පේපර්ස් ටික අරගෙන හරි පාස් පේපර්ස් ටික අරගෙන ටෙස්ට් 1 එක තියෙනවනේ. පළවෙනි ප්‍රශ්නේ 2015 ඉඳන් 21 දක්වාම ආපු ටෙස්ට් 1 එක ළඟ ස්ටඩි කර. හරි ඊට පස්සේ ටෙස්ට් 2 එක ළඟ ස්ටඩි කරනවා. ටෙස්ට් 3 එක 2015 ඉඳන් 21 වෙනකම් ආපු. ටෙස්ට් 3 එන්නේ පික්චර් ඩිස්ක්‍රිප්ෂන්. 2015 ඉඳන් 21 දක්වාම ආපු පික්චර් ඩිස්ක්‍රිප්ෂන් ටික විස්තර කරනවා. හරි ඒ වගේම 2015 ඉඳන් 21 දක්වා ආපු ටෙස්ට් 14 එක. අපි අද ඉගෙන ගත්ත පාඩම graph analysis එක ළඟ ස්ටඩි කරනවා. හරි ටෙස්ට් 6 එක 6 වෙනි එක 2015 ඉඳන් 21 දක්වා එක ළඟ මොනවද ටෙස්ට් 6 එකේ එන්නේ නෝට් එකක් හරි නොටිස් එකක් හරි. හරි එක ළඟ ස්ටඩි කරනවා. එතකොට ඔයාලට 2022 මොන ප්‍රශ්නයක් එයිද කියලා ටෙස්ට් 1 යටතේ කොහොම ප්‍රශ්නයක් එයිද ටෙස්ට් 6 එක යටතේ ඔයාලට නෝට් එකක් එයිද නොටිස් එකක් එයිද කොහොම graph එකක් ඇනලයිස් කරන්න එයිද කියලා Tamanටම හිතා ගන්න පුළුවන් වෙනවා. Tamanටම හිතා ගන්න පුළුවන්. තේරුණාද? අනේ තත්ත්වයටපත් කරනවා. ඔයා 11 වසරට ගිහිල්ලා අපි දෙසැම්බර් මාසේ වැට් ටික පටන් ගත්තාම. හරි? පේපර් ඇනලයිස් කියන එක මේක. ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කිරීම තමයි මේ කරන්නේ. හරි? ඉතාම වැදගත් දෙයක්. හරි? ඉතාම වැදගත් දෙයක්. ඉතින් මට 11 වසරේ පන්තිට මම මේ දවස්වල මේ දේවල් ටික කරගෙන යනවා පුතා. ඒකයි හෙට උදේ පාන්දර 4 ඉඳන් එයාලට 6 වෙනකම් මම මේ ඔය වගේ පේපර් ඇනලයිස් එකක් කරනවා. දැන් එයාලගේ ටෙස්ට් 1 එක 2 එක 3 එක 4 එක 5 6 ඒ ඔක්කොම ඉවර කරලා තියෙනවා. හරි 7 වෙනි ප්‍රශ්නේ හිට සාකච්ඡා කරන වෙලත් එක 2015 ඉඳන් 21 වෙනකම්. හරි ඒවා ටියුට් සෙට් එකක් වෙනම එනවා එක්සෑම් ප්‍රැක්ටිස් ගයිඩ් කියලා. ටියුට් සීරීස් එකක්ම හරි ඒ වගේ තමයි මේ දේවල් කරන්නේ. හරි ඔය සියල්ල ඔයාලටත් ඉගෙන ගන්න ලැබෙනවා 11 වසරේදී. දැන්ට මෙහෙම ඉගෙනගෙන යමු. මෙහෙම. හරි. එහෙනම් පුතා මතක් කරගමු අපි graph analysis කියන පාඩමයි සාකච්ඡා කරේ. මේ වෙද්දි කියලා දුන්නා graph එකක් analyze කරද්දී, bar graph එකක් analyze කරද්දී passages දෙකකින් ලියනවා. පළවෙනි passage එකේ වාක්‍ය කීයක් ලියනවද අපි? How many sentences should we write down in the first passage? 3. Yes, we should write down 3 sentences. කෙනෙක් message එකක් දාලා දෙනවා සර් කැඩි කැඩි ඇහෙන්නේ කියලා. එහෙමද? No, sir. හරි. මේ 3 sentences. What should we write down in the first sentence? පළවෙනි වාක්‍යය මොකද්ද ලියන්නේ? මතක් කරලා කියන්න මතකයෙන් කියන්න. We can write down the given question. හරි අපිට ලියන්න පුළුවන් අර දීලා තියෙන ප්‍රශ්නය and but you should edit it. ඒක edit කරලා තමයි ලියන්න ඕන. හරි edit කරලා. paraphrase the question කියන එක. What should we write down in the second sentence පුතා? දෙවෙනි වාක්‍යය මොකද්ද අපි ලියන්නේ? දෙවෙනි වාක්‍යය Place the access. Yes, you should introduce the access. අක්ෂ විස්තර කරන්න. අක්ෂ විස්තර කරන්න. What should we write down in the third sentence? තුන්වෙනි වාක්‍යය මොකද්ද ලියන්නේ? මතකයෙන් කියන්න. Introduce the items of the graph. Introduce the items of the graph. හරි ප්‍රස්තාරයේ තියෙන මේ දේවල් ටික පැහැදිලි කරන්න. නැවත මට මතක් කරලා කියන්න when we write down the first sentence of the graph එකට අදාළව අපි පළවෙනි වාක්‍යය ලියද්දී අර paraphrase the question කියන එක යටතේ what are the sentences that we can use write down මොනවද භාවිතා කරන්න පුළුවන් වාක්‍ය අපිට ලියන්න? The bar graph depicts. This bar graph depicts. This bar graph represents. This bar graph shows. නැත්නම් the above bar graph shows. හරි එහෙම නැත්නම් this bar graph is about. ඔය ඕනේ ආකාරයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි වාක්‍යය කොහොමද අපි ලියන්නේ? ඒ කියන්නේ introduce the access කියන එක අක්ෂර හඳුන්වා දෙන්නේ කොහොමද? පටන් ගන්නේ කොහොමද?
the horizontal axis indicates. හරි the horizontal axis indicates කියලා ලියනවා ඒකේ මොකද්ද ඇඟ වෙන්නේ කියලා while අතරතුරේ the vertical axis indicates කියලා ඊටු ටික ලියන්න. හරි කටපාඩමේ තියාගන්න. අපි ඔය පහක් විතර ලියනවා ක්ලාස් එකේ. past papers වලින් ආපේවා. එතකොට මතක තියෙනවා. තුන්වෙනි එක introduce the items of the graph. ඒකේ තියෙන දේවල් graph එකේ. ඒ කියන්නේ horizontal axis එකේ තියෙන දේවල් ටික. ඒක ලියන්නේ මොනවද කොහමද? මේක දීප් එකට අනුව නම් සර් කිව්වා the leisure time activities කියලා. ඒක පුතා දෙන විදිහකට වෙනස් කරලා ලියන්න. පැහැදිලිද? Could you understand how to write down the first 3 sentences in the graph? පළවෙනි වාක්‍යය දෙන්න. හරි. අපි එනවා passage 2 එකට. තවත් passage එකක් ලියන්න තියෙනවා. passage 2 එක දෙවෙනි passage එකේ ලියන්න එපා හදිසි වෙන්න එපා. චොට්ටක් වගේ අමාරු වෙනවා දෙවෙනි passage එක ලියන්න ගත්තාම. ඇයි දන්නවද? අර වගේ ස්ථීර වශයෙන්ම ලියන්න පුළුවන් වාක්‍ය තුනක් නැහැ. Tamanට කැමති වාක්‍ය 4-5ක් ලියන්න තියෙනවා. උදාට හිතලා මේකේ මේ වාක්‍ය 4-5ක් ලියන්න තියෙනවා. හරි? ඒකේ අපි ගමු මෙන්න මේ විදිහට ලියන්න එපා. sentence 1 sentence 2 sentence 3 sentence 4 sentence 5 ඔය විදිහට වාක්‍ය 5ක් විතර ලියන්න ඕනේ. මොනවා ගැනද ඒකේ ලියන්නේ? ඒ වාක්‍ය පහේ මොනවද අපි ලියන්න ඕනේ? අපි දෙවෙනි පැසේජ් එකේ ලියන්නේ මොනවද දන්නවද? මෙන්න මේක. හොඳට බලන්න. describe විස්තර කරන්න කියනවා each bar. describe each bar ඒ කියලා කියන්නේ මොකද්ද? හැම තීරුවක්ම විස්තර කරන්න ඕනේ. පුතා දෙවෙනි පැසේජ් එකේ මේ bar graph එකේ තියෙන ඒ තීරු දිහා බලාගෙන විස්තර කිරීමයි කරන්නේ. ඒකට වාක්‍ය 5ක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ලේසියට මතක තියාගන්න පුළුවන් bar graph එකේ තියෙන වැඩිම එකේ ඉඳලා අඩුම එකට අපි පැහැදිලි කරමු විස්තර කරමු. දෙවෙනි පැසේජ් එකේ කරන්න තියෙන්නේ describe each bar. මේකට පාවිච්චි කරන්න පුළුවන් වචන සෙට් එකක් තියෙනවා. ස්ථිර වශයෙන් සරට වාක්‍ය ටිකක් දෙන්න බෑ. මේකට පාවිච්චි කරන්න පුළුවන් වචන වගේක් තියෙනවා. The most popular, the least popular, the most popular leisure time activities, the least popular leisure time activities, the most interesting game is, the least interesting game is. හරි. ඒ වගේම මේ තව මේ බාර් graph එකේ තියෙන මේ දේවල් තීරු විස්තර කරද්දි ඔයාලට පටන් ගන්න පුළුවන් වාක්‍ය according to the bar graph. අර මීට කලින් එක්කෙනෙක් ඇහුවා අර උඩ වාක්‍ය වල according to දාන්න පුළුවන්ද සර් කියලා. හරි. ඊට වඩා හොඳයි මෙන්න මේ වාක්‍ය දාරි දාන්න. හරි මේ වාක්‍ය ලියදී පාවිච්චි කරන්න. according to the bar graph the most popular game is. ඔන්න ඔය වගේ වචන පාවිච්චි කරේ. හරි. පුතාලා passage 2 කියලා දාගෙන මෙහෙම sentence 1 2 3 4 5 කියලා ඔහම දාගෙන ඒකේ කරන දේ ලියන්න describe each bar කියන සෑම තීරුවක්ම විස්තර කරන්න කියන දේ. සෑම තීරුවක්ම විස්තර කරන්න. වචන ටික සර් දෙන්න. leisure time activities කියන එකේ තේරුම අහනවා. leisure time කියන්නේ leisure කියලා කියන්නේ මේ leisure time කියලා කියන්නේ ඔයා free වෙලාවට නිදහස් වෙලාවට කරන activities මොනවද කියලා. leisure කියලා කියනවා විනෝදයට. විනෝදයෙන් නිකන් free time එකට කරන දේවල් මොනවද? විවේකීය කියන විවේක කියන්නේ leisure කියලා කියන්නේ. විවේක වෙලාවට කරන ක්‍රියාකාරකම්. එයා ගන්න අපි දෙවෙනි පැසේජ් එකේ වාක්‍ය 5ක් විතර දාන්න පුළුවන්. ඔය වාක්‍ය 5ෙම අපි සඳහන් කළ යුත්තේ describe each bar කියන එක. හැම තීරුවක්ම විස්තර කිරීම.
මේක පුතාලට වචන වගේක් තියෙනවා. ඒ වචන ටික තමයි මතක තියාගන්න ඕනේ. ඒ වචන ටික ඉගෙන ගත්තාම ලියන්න පුළුවන්. සමහර O level papers වල ඒ වචන ටික දෙනවා. හරි ඒ වචන යොදාගෙන ලියන්න කියලා. ඒකට ඒක ලේසි. මේ දෙන වචන ඔක්කොම භාවිතා කරලා ලියන්න ඕනේ. මණ්ඩල ලියාගන්න මේක. passage to වාක්‍ය පහක් විතර ලියන්න ඕනේ. කරන්න තියෙන describe each bar කියන එක. සෑම තීරුවක්ම විස්තර කරන්න. හරි? ඒතර වාක්‍ය ඔයාලට පටන් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. according to the bar graph. තීරු ප්‍රස්ථාරයට අනුව the most, the least, අඩුම වැඩිම, majority, minority ඔය වචන තියෙනවා. හරි. පුතා ලියාගෙන ඉවරයිද? yes sir. Yes, sir. Yes, sir. අපි බලමු එහෙනම් දෙවෙනි පැසේජ් එක ලියන්න පුතාට පාවිච්චි කරන්න පුළුවන් words මොනවද කියලා. හරි? Now we are going to discuss the words that we can use to write down the passage to. ලියාගන්න උතන යටින් word support කියලා. word support කියලා ලියාගන්න. වචන වලින් ලබා දෙන උදව්ව මෙන්න ඔයාලා. ඒක පොඩි support එකක් දෙනවා වචන කියලා දෙන්න. word support කියලා ලියාගන්න. right වචන විතරක් නෙමෙයි phrases ටිකකුත් දෙන්න වාක්‍ය කොටස් ටිකක් හරි පටන් ගන්න පුළුවන් ඔයාට ඕන නම් according to the bar graph according to the bar graph single meaning තීරු ප්‍රස්ථාරයට අනුව තීරු ප්‍රස්ථාරයට අනුව according to the bar graph තව පාවිච්චි කරන්න පුළුවන් the most කියන එක වැඩිම කියන්නේ the most වැඩිම ඒ වගේම තව පාවිච්චි කරන්න පුළුවන් the least අඩුම the most, the least, ඕවගෙන් ඕනනම් හදාගන්න පුළුවන් the most popular කියලා. එහෙම නැත්නම් interesting කියලා. වඩා ගැළපෙන, වඩා ජනප්‍රිය, වඩා කැමති. ඒ අදහස. වඩා ජනප්‍රිය එහෙම නැත්නම් වඩාත් කැමති කියන අදහස. ඒ වගේම හදාගන්න පුළුවන් the least popular අඩුවෙන්ම ජනප්‍රිය අඩුවෙන්ම කැමති අවගන්න පුළුවන් majority බහුතරය majority likes to play cricket බහුතරය ඒ වගේම minority සුළුතරය අඩු පිරිසක් කියන්නේ මේ වචන පාවිච්චි කරන්න ඔය අවගන්න පුළුවන් an equal number of සමාන ප්‍රමාණයක් an equal number of සමාන ප්‍රමාණයක් an equal number of සමාන ප්‍රමාණයක් ඔබට තව ගන්න පුළුවන් overall කියන වචනේ සමස්තයක් වශයෙන් කියන්නේ අවසාන වාක්‍ය වගේ ලියන්න පුළුවන් සමස්තයක් වශයෙන් overall සමස්තයක් වශයෙන්
උතන තව මතක තියෙනවා වචන කියන්න බලන්න මේවට පාවිච්චි කරන්න පුළුවන්. What are the other words that we can use? If you have learnt before, let me know. මට කියන්න. equal ඔව් equal කියන එක and equal number of කියලා සර් ලිව්වා පුතේ. ඒ අදහසම තමයි හරි සමාන ප්‍රමාණයක් කියන්නේ. What else තව මොනවද? a few මොකද? a few a few. ඔව් few a few හරි. ඊයේ බදිනෙක් කියන්නේ a few few හරි ඒව භාවිතා කරන්න පුළුවන්. more 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 කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. highest lowest lower හරි highest කියලා කියන්නේ වැඩිම. මෙතනින් සර් ලියන්නම් highest වැඩිම lowest අඩුම හරි Favor. මොකද්ද මැසේජ් එකක් එවන්න ඔයාලා මැසේජ් එකක් එවන්න මට ඉතින් ඔය වගේ වචන ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් දෙන graph එකට අනුව හරි බෝඩ් එක පැහැදිලි මදි. බෝඩ් එක පැහැදිලි නැද්ද ආමත් එහෙමද සර් සමස්තයක් වශයෙන් කියන එක ඉංග්‍රීසි වචනේ තා පැත්තකින් යනකොට පැහැදිලි මදි. ඔව් සමස්තයක් වශයෙන් කියන්නේ overall මෙන්න overall සමස්තයක් වශයෙන් හරි දැනට මේ වචන ටික මතක තියාගන්න. තව ඔයා දන්න වචනත් ඇති. ඒවත් පාවිච්චි කරන්න. හරි? තව අපි graphs කිහිපයක් excuse me sir how many ගන්න පුළුවන්ද how many මොකද පුතේ manyද? how many 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 කියන වචනේ many many නේ. ඔව් sir ඔව් many කියන වත් ගන්න පුළුවන්. many students like හරි? many students of ABC college like හරි කියලා එහෙම කියන්න පුළුවන්. many කියන්නේ ගොඩාක් කියන අදහස පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් වචන තියෙනවා. There are so many words right related to describing the bars හරි මේ ප්‍රස්තාරයේ මේ තීරු විස්තර කරන්න මේ වගේ වචන සාතව ගොඩක් වචන තියෙනවා. ඒවා භාවිතා කරලා ඔයාලට විස්තර කරන්න පුළුවන්. හරි. අපි ඒවා දැන් තව papers වල එහෙම තියෙන අපි graphs ගන්නවනේ. එතකොට අපි මේ විදිහට අලුත් වචන තව හොයාගෙන අපි ඉගෙන ගමු. දැන්ට මේ වචන මතක තියාගන්න. හරි. පුතා එහෙනම් ඔන්න graph එකක් analyze කරන්න passages දෙකකට මම කියලා දුන්නා. හරි. ඡේද දෙකක් හොයා ගන්න ඕනේ. පළවෙනි ඡේදයේ වාක්‍ය තුන ලියන්න එක නම් හරියටම ලියන්න පුළුවන්. කිසිම mistake එකක් නැහැ. මේ දෙවෙනි ඡේදයේ වාක්‍ය ටික ලියද්දී ඔයාට මෙන්න මේ සර් දීපු වචන භාවිතා කරන්න තවත් ඔයාට කැමති වචන භාවිතා කරලා ලියන්නයි තියෙන්නේ. දෙවෙනි ඡේදය තුළ ඇත්තටම ලියන්න තියෙන්නේ අපිට හැම තීරුවකම ප්‍රමාණයන් ටිකනේ. හැම තීරුවක්ම විස්තර කිරීමක් කරන්න. ඕනනම් ඉතින් වැඩිම එකේ නම් අඩුම එකට ගන්න. according to the bar graph කියලා පටන් ගන්න පුළුවන්. හරි? bar graph එකට අනුව. කියලා එහෙම ලියන්න. according to the bar graph the most popular leisure time activity is කියලා ලියනවා. ඊට පස්සේ while අතරතුරේ the least popular leisure time activity is ඕනනම් ඊට පස්සේ අඩුම එක ලියනවා. ඊට පස්සේ ලියනවා සමාන ඒවා. An equal number of students, an equal number of children like to use internet and swimming. ඔය විදිහට හදලා ලියන්න. හරි. ඒ වගේ ප්‍රමාණත් ඕනනම් දාන්න පුළුවන්. හරි ප්‍රමාණත් එක්කම දාන්න පුළුවන්. The amount is ප්‍රමාණය. හරි. ඔය විදිහට පුතාට ඒක describe කරන්න පුළුවන්. හරි. So homework එකක් වශයෙන් ඔයාට දෙනවා. දැන් මම දීපු graph එක තියෙනවනේ. දැන් දීපු ඔය pass paper එක දීපු මම අර පෙන්නුවේ. ඒ graph එක තියෙනවනේ. අන්න ඒක ඔයා පුළුවන් විදිහට ලියන්න. පුතාට පුළුවන් විදිහට ලියන්න. පළවෙනි වාක්‍ය තුන අර විදිහට ලියන්න. ඊට පස්සේ මේ දෙවෙනි passage එකේ
හරි මේ වචන භාවිතා කරලා පුළුවන් විදිහට ලියන්න try එකක් දෙන්න. උත්සාහයක් දරන්න. ඊට පස්සේ මගේ answer එක teachers answer එක මම next week I'll give you. හරි මගේ පිළිතුර මම ඔයාට ඊළඟ සතියේ දෙන්න. පුතා එකක් තනියම ලියන්න try කරන්න. හරි ඔයා ලියලා පුළුවන් නම් මට WhatsApp number එක දීලා තියෙනවා නේ සර්ගේ. හරි සර්ගේ WhatsApp number එකට WhatsApp message එකක් එවන්න. හරි ලියලා ෆොටෝ එකක් ගහලා එවන්න. අඩුපාඩු තියෙදි කියලා මම බලලා කියන්නම් ඔයාලට. ඔයා තනියම ලියන්න මම කියලා දීපු විදියට. හරි ඊට පස්සේ අපි මගේ ආන්සර් එක ටීචර්ස් ආන්සර් එක අපි සාකච්ඡා කරමු. එහෙනම් පුතාලා මට කියන්න graph analysis වල ප්‍රධාන වශයෙන් bar graph කියන එකයි අද අපි ගත්තේ. මේ bar graph එකක් analyze කරන විදිය පැහැදිලිද ඔයාට? could you understand it well? මීට පෙර ඉගෙන ගත්තට වඩා හොඳට ඉගෙන ගත්තද? යම්කිසි අවබෝධයක් තියෙනවා. ඔව්. Yes sir. Yes sir. Yes sir. sir. තේරුණා sir. හරි හොඳයි හොඳයි. එහෙනම් මේ ඔක ලියන්න try එකක් දෙන්න. හරි? ඉතින් ඉන්න ගමන් ඔක ලියලා මට එවන්න. හරි? ඒ එක්කම graph analysis වල මම අදට ඔච්චරයි ඔය ටික කරන්නේ. හරි? ඔය ටික පමණයි සාකච්ඡා කරන්නේ. පුතා මේ අර notice එකක් ලියන්න කියලා කිව්වනේ. මොකක්ද දන්නේ කිව්ව notice එක? ඔව් notice එක මොනවා ගැනද තියෙන මට මතක නැහැ දීපු notice එක මොකක්ද කියලා. කොහොමද තියෙන sir notes එකක් දුන්නා. Note එකක් දුන්නේ sir notice එක නෑ. ඔව් note එක මොකක්ද note එක? ඔව් note එක මොකද්ද දුන්නේ? අර යාළුවෙක්ට ගෙදර ගිහින් ඉංග්‍රීසි කැම්ප් එකට යන්න කතා කරපු. Sir 2018 test එක. examination එකක් ගැන sir. exam එක පොඩ්ඩක් ඉන්න බලන්න මම. Sir 2018 text 6 එක. 2018 paper එකේ තිබ්බකනේ. ඔව් sir text 6. පොඩ්ඩක් එන්න. ඉදාස් 18 paper එකේ තියෙන මෙන්න මෙහෙම එකක් නේ. You are interested in joining an English camp with your best friend after the examination. You went to his or her place to talk about it. ඒකනේ? ඔව් sir. Yes sir. හරි. පුතාලා ඒක ලිව්වද? ඔව් sir ලිව්වා. හරි. ඔව් sir. එහෙනම් මෙහෙමයි. මේ right ඒක අපි එන ඉක්මනට සාකච්ඡා කරමුද? ඉක්මනට සාකච්ඡා කරමුද? ඒ නෝට් එක. එතන ඒකත් ඉවරයක් නේ. Okay sir. හරි. ඉක්මනින් ගන්න. උනාට අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අයට නම් ඒක නැතුව ඇති. හරි. ඒ ප්‍රශ්න ගිය සතියේනේ දුන්නේ. right. පුතා මෙන්න මෙහෙම එකක් දීලා තියෙන්නේ. You are interested in joining an English camp. හරි. English camp එකට join වෙන්න ඔයා කැමැත්තෙන් ඉන්නවා with your best friend after the examination. විභාගයෙන් පස්සේ යාළුවත් එක්ක හොඳම යාළුවත් එක්ක. You went to his or place to talk about it. ඔයා ගියාලු එයාගේ ගෙදරට මේ ගැන කතා කරන්න. But your friend was not at home. යාළුවා ගෙදර හිටියේ නැහැ කියනවා. Write a note to be left in his or her about it. Right. එයාට note එකක් ලියන්න කියනවා මේ සම්බන්ධව. ඒක ඇතුළත් කරන්න ඕනේ when you came, කවදද ආවේ, why you came, ඇයි ආවේ, ask him or her to call back. ආවෝ call එකක් දෙන්න කියලා කියනවා. හරි. 2018 paper එකේ ආ ප්‍රශ්නේ දුන්නේ මම. තාම 9 වසරේ තාම 10 වසරේ ඉන්නේ. නමුත් අපි දැම්ම මොලේ වල තියෙනවත් ලියනවා. කොහොමද සර් පාස් පේපර්ස් හොයාගන්නේ කියලා අහලා තිනවා. පුතේ පාස් පේපර්ස් හොයාට ගන්න ඉතින් මේ බුක් ෂොප්ස් වලක් තියෙනවා. දැන් මේ දවස්වල නම් ගන්න බැරුව ඇති. හරි. සර් ඊළඟවරුත් නම් පාස් පේපර්ස් ටික දෙනවා. හරි. මගේ ක්ලාස් එකේ දෙනවා. right. අපි මේ ගමු නෝට් එකක් ලියද්දි ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. මොකද අපි මේ පැත්තේ ලියන්නේ දකුණු අත පැත්තේ ඩේට් එක ලියන්න ඕන. හරි? අද කවදාද දිනේ 4ද 3ද? මතක නෑ සර්. කියන්න. 4. 4/9/2021 කියලා ලියුවා ඩේට් එක. යාළුවට ලියන්නේ සැලියුටේෂන් එක ලියනවා. dear නමක් දීලා තියෙනවද යාළුවාගේ? නෑනේ. dear Ruan
Dear Ruwan. හරි? රුවන්ටයි ලියන්නේ. ඊට පස්සේ ඔයා විස්තරේ ලිව්වා. ඊට පස්සේ ඔයාගේ නම ලියන්න ඕන. right පුතා කොහොමද අපි මේක ලියන්නේ? මේ ප්‍රශ්නෙම්ම තමයි ගන්න කිව්වේ. නෝට් එකක් ලියද්දි ප්‍රශ්නෙම්ම තියෙන ඒවා ගන්නවා. you කියලා තියෙනවා I කියලා වෙනස් කරන්න. මේකේ තියෙනවා you are interested in joining an English camp with your best friend after the examination. ඕකම හදලා ලියන්න පුළුවන් කොහොමද? I am interested in join an English camp. I am interested. I am interested in ඊට පස්සේ joining. හරි? I am interested in joining an English camp. An English camp. ඔන්න ඊට පස්සේ තියෙන්නේ with your best friend කියලානේ. ඒක අපි ලියමු with you. My best friend. With you after the examination. අර ප්‍රශ්නෙම්ම ගන්න මේ නෝට් එක ලියන්න after the examination. හරි? එතකොට when you came කවද්ද ආවේ කියන දේ චතුරාර්ය කරන්න ඕනේ යාළුවා ගෙදර ආපු දවසේ කියමු. But your friend was not at home. ඒකට අපි ලියමු මෙන්න මෙහෙම. මම ආවා ඔයාගේ ගෙදර. I came your home. I came your home. to පාවිච්චි කරන්න බෑ home කියන වචනේත් එක්ක. මම ආවා ඔයාගේ ගෙදර. I came your home last week. ගිය සතියේ. ඒ වාක්‍ය වලට ඉතර ලියන්න වෙනවා. හරි? I came your home last week. අපි ඒකටම තව ලියමු. But you were not at home. ඔයා ගෙදර හිටියේ නෑ. You were not at home. හරි? ඊට පස්සේ අපි ලියමු I'm interested in joining an English camp with you after the examination. හරි? මේ ඇයි ආවේ කියන කාරණාව මේකෙන් ඇඟ වෙනවනේ. නැවත ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ I came your home last week but you were not at home. හරි? ඔන්නම් අපෝ ලියමු අපි I hope to මම බලාපොරොත්තු වෙනවා I hope to join an English camp with you please call me soon ඊට පස්සේ පුතාගේ නම මෙතන ලියන්න writer's name එක ඔයානේ මේක ලියන්නේ හරි ඔයාගේ නම කණ්ඩු කියලා හිතන්න ඔයාගේ නම කණ්ඩු නම් ඔයා කණ්ඩු කියලා ලියන්න හරි note එකක් ලියන විදිය date එක ලියුවා salutation එක ලියුවා body of the note ලියුවා writer's name ලියුවා හරි නේද I am interested in joining an English camp with you after the examination. I came your home last week but you were not at home. I hope to join an English camp with you. Please call me soon. අර සමහර පොඩි වාක්‍ය ඉතින් හදලා ගන්නත් පුළුවන්. අර මේක නම් you කෙනෙක් වෙනස් කරලා එහෙමම ලියුවා. තව චුට්ටක් වෙනස් කරලා හදලා ගන්නත් පුළුවන්. හරි? ඔන්නම් please call me to talk about it. කැමති විදිහට හදලා ලියන්න. හරි. එහෙනම් හරි නේද පුතා ඒකත්? නෝට් එකක් හරි නේද? හරි සර්. හරි. එහෙමනම් අපි ඊට පස්සේ වෙන නෝටිස් එක මොන හරි ලියන්න දුන්නද? නෑ සර්. නෑ. හරි. එහෙමනම් නැවත සිකුරාදා ටියුට් ක්ලාස් එකේදී හම්බෙමු. විදුලා ආයතනයට ගිහිල්ලා මේ ටියුට් එක ගන්න. විදුලා ආයතනයෙන් මේ ටියුට් එක ගන්න. හරි? අනේ සිකුරාදා කන්නේ සමහරු වෙනවනේ සම්බට ටෙන්සස් පාඩමට. ඒකේ ලින්ක් එක ෂෙයා කරන්න යාළුවන්ට. ඔය ඉංග්‍රීසි අතහැරලා දාලා තියෙන එපා වෙලා ඉන්න යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරන්න ගෲප් එකේ ඇඩ් වෙන්න කියලා කියන්න. ඒ වගේම අලුතෙන් පන්තියට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවනම් පුතාගේ නමයි grade 10 කියලායි සර්ගේ නම්බර් එක දුන්නානේ. මෙන්න මේ නම්බර් එකට අනිවාර්යෙන් WhatsApp message එකක් දාලා ඉංග්‍රීසි ක්ලාස් එකේ ගෲප් එකට ඇඩ් වෙන්න. ඔව් කියන්නේ. හරි නේද එහෙනම්? right මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පන්ති පිළිබඳව මේ නම්බර් එකට message එකක් එවන්න WhatsApp. හරි? right එහෙනම් පුතා ඔව් අද වැට් එක මෙතන අවසන් කරනවා. හරි? අපි ඊළඟ දවසේ හම්බෙමු. right good afternoon to you නේ. හරි good afternoon to you. See you next day.
Thank you. afternoon. Goodbye. Thank you, sir. Yes, sir. Thank you. Ole. සර් චුට්ටක් එහාට වෙනවද? හරි. මේක මැකුවා මම. Good afternoon. Thank you, sir. Thank you, sir.